අවසරයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් සෙනසුරාදාවක් ඔක්තෝබර් මාසේ නිමාවක් අද 30 වෙනිදා 30 කින් තමයි ඉවරනේ. කෙසේ නමුත් අපිට පැයකමාරක පමණ කාලයක් ලැබෙනවා අපි මේ වෙනකොට අපි ගොනු වෙලා තියෙන තාලෙට අපි ඒකේ පළවෙනි විනාඩි ස්වල්පය ගන්නවා අපි ව්‍යවස්ථාව කියවියට මම හිතන්නේ යෝගාවචර දිනචර්යාව අද ඉදිරිපත් වෙලා තියෙනවා. ඒකට විනාඩි 10ක් 15ක් විතර ගන්න. ඊට පස්සේ අපි යනවා දවසේ මාතෘකාව වශයෙන් සංගීති සූත්‍රය චතුක්ක නිපාතය අරගෙන ඒ අනුව අපේ දවසේ සාකච්ඡාවට විවෘත භාවයේ ඇති කරලා දෙන්න. මේ සම්ප්‍රදාන කුල ආරම්භයේ පිණිස යෝගාශ්‍රමයේ කතිකාවත කියවන විදිහට මම 13 කුටියේ ගරු ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාවචර දිනචරියාව සුමිහිරි නිවන් සැපතෙන් සැනසුණු කැමැති දිවිපුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් අර්ථය සිදු කර ගැනීම තමාගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබාගත යුතුය. අරුණට පළමුව අවදි වීම නොගිලන් සෑම දෙනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිසි සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හියේදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු උවටැන, ඇදුරු උවටැන, ගිලන් වැඩිහිටි උවටැන යන ආදීෙහි සුදුසු කල්හියේදී රිසිනම් හීල් දන් කිස සඳහා බොජුන් හලට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතුය. බණ දහම් පුහුණුව සිරුරු පිළිදැගුම් බවුන් ඈ නියත කිසෙහියේදී පිඬු සඳහා ගෙඩිය දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවූ පාත්‍රය තවිකෙහිලා තැන්පත් කොට තැබිය යුතුය. පිණ්ඩපාතයේ සඳහා ගෙඩිය හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමඨහන් ගත් සිටින් නියමිත තැනට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්හල අසලදී මෙත් කමඨහනින් යුතුව පිඬු පිනිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමඨහන් නොහැර ආයුතු. බොජුන් හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හියේදී පිරිවැසුම් නැතොත් ඉතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස 5ට පමණ වත් පිළිවෙතියේදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිලන්පස කිස සාදා පිරිසුදු සිතින් Taman වසන කුටියට යා යුතුය. පෙරයම අවසන් වනතුරු පිරිවහන බණක් නැතොත් කමඨහනින් කල් ගෙවා අලුයමට පෙර අවදි මීසන්ටුහන් කොටගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්මදේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයෙකු බව සිහියේ තබාගෙනම ඒ කාලය සිහි නුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණාකල්පය රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දේහිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොමිදෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැතහොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනෙකෙකුට හිරිහැර වනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුයකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හුවා දැක්වීමෙක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම් කිසි උපක්ලේශයක් පහළ වන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා එබඳු වදුරු මැඬලීමට සමතෙකු විය යුතුය. බහැර පිරිසිදුව නිතර රැක ගනිමින් දසධම්ම සූත්‍ර
ආකාංක්ෂේය සූත්‍ර ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසුදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසුදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකෝ පැමිණෙන පැවිදි පින්වතුනට වත් දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසේම සංවා සාරහ නොවන්නන්හා ගැටීම ගුණ පරිහානියට හේතුවන වගද තදින් සිතට ගත යුතු. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත් පිළිවෙත් සම්පූර්ණවද කරන සැටි පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාර වන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතු. ප්‍රමාණය ඉක්ම කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතයේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයේ හේයින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතටද එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාවයි. හොඳයි. මේක අපේ සම්ප්‍රදායක් විදියට කරන දෙයක්. අපි අනිත් දවසේ වෙනකොට යෝගාශ්‍රමී කතිකාවතේ පළවෙනි කොටස කියවනවා කියන එක සීකඳවනවා. අපි දැන් යනවා සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතේ අපි එදා ගත්ත මාතෘකාවට පස්සේ පොතේ සඳහන් වෙලා තියෙන අද දවසේ මාතෘකා ඉදිරිපත් කරන්න. ඒකටත් අපි ඉල්ලා හිටනවා ධාතුනි කුටිකාරී ස්වාමීන් වහන්සේගෙන් ඒ කොටස සභාගත කරන විදිහට. අවසරයි ස්වාමීන් වහන්සේ. දීඝනිකාය පාටික වර්ගයේ සංගීති සූත්‍රය චතුක්ක නිපාතයේ 392 පිටුව. අත්තිකෝ ආවුසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන චත්තාරෝ ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යතයිදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ චත්තාරෝ. හැවැත්නි දන්නා වූ දක්නා වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද සතර ධර්ම කෙනෙක් ඇත. එහි මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වනු පිණිස චිරස්ථායී වනු පිණිස සියලු දෙනා විසින්ම සමගව ගැයිය යුතු. විවාද නොකළ යුතු. එය බොහෝ දිනාට වැඩ පිණිස බොහෝ දිනාට සුව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර සතර ධර්මයෝදයත්. අපරේපි චත්තාරෝ අරිය වෝහාරා අදිට්ඨේ අදිට්ඨ වාදිතා අස්සුතේ අස්සුත වාදිතා අමුතේ අමුත වාදිතා අවිඤ්ඤාතේ අවිඤ්ඤාත වාදිතා. අපි මේ ආර්ය වෝහාර වශයෙන් බොරු කේලම් හිස්සචන පරිසවචෙන් වැළකීම එහෙම නැත්නම් වචීද්්වාරයෙන් සිදුවෙන අකුසල් පිළිබඳව කතා කරා. ඉතින් හැම පෘථග්ජනයෙක්ම බොරුවට කේලමට පරිසවචෙන්ට සම්පප්පලා වලට යටයි. නැත්නම් කිව්වොත් බොරුවක්. එච්චරයි කියන්නේ. එහෙම නැත්නම් අතිශෝක්තිය. ඉතින් ඒක අයින් කරලා ඇත්ත ඇති හැටියෙන් ප්‍රකාශ කරනවා කිව්වහම බොරු කියන්නේ කේලම් කියන්නේ හිස්සචන කියන්නේ පරිසවචන කියන්නේ කට වහගෙන හිටපන්. කතා දෙකක් නැහැ. කතා කෙරුවොත් බොරුවක්. එච්චරමයි කියන්නේ. ඒ නිසා කතාකාරයා කිව්වනම් ඉතින් ආහන්න දෙයක් නැහැ. ඉතින් ඒගොල්ලන් තමයි ඡන්දය හම්බෙන්නේ. හැබැයි කාම ඡන්දය හම්බෙන්නේ. කුසල ඡන්දේ නෙවෙයි. ඒ නිසා පැත්තකලා කරබන් ඉන්නකොට පැයක් මොන්න තරම් කුසල් සිද්ධ වෙනවද කියලා බලන්න. තව කෙනෙක් ළඟ නැත්තම් පේන තෙක් හරියක නිකම්ම කුසල්. මොකද වැඩි හරියක් අපාය යන්නේ කුසල් කයෙන් වචනෙන් හිතෙන් මේ කයෙන් හිතෙන් බොහොම අඩුයි. කයෙන් හිතෙන් දෙකෙන්ම 6යි සිද්ධ වෙන්නේ. වචනෙන් විතරක් 4ක් සිද්ධ වෙනවා. යන හරියක් යන්නේ අපායට ඕකට. ඒ කියන්නේ තව කෙනෙක් ළඟ ඇසුරු කිරීමේ තියෙන කැමැත්ත තමයි අපිව දොඩමලු කරන්නේ. දැන් මේ වෙලාව කතා කරන්න මං විතරනේ. මොන් කටිට අකුසල් නතර වෙනවා. මගේ ටික කරකිලා එනවා මට. ඉතින් ඒකට කොහොමද බුදුජානනාංශයේ ධර්මයක් දේශනා කරන්නේ? බුදුහාමි කොහොමද කියන්නේ සමගිය ගැයිය යුතුයි විවාද නොකළ යුතුයි කියලා. ඒ කියන්නේ බොරුත් නොකිය නිස්සද්දත් නොවි අතරමැද ලීස් ෆ්‍රික්ෂනල් පාත් එකක් තියෙනවා. ඒ කියන්නේ නොගැටෙන නොවැදෙන තැනක් තියෙනවා. ඒක ක්‍රම දෙකකට බුදුජානනාංශයේ දේශනා කරනවා.
බුරු කියලා මිශ්‍රචන පරිසවචන නොකියා සිටීම. ඒක නිස්සද්ද භාවය තමයි ඒකේ කේවල පරිසුද්ධ භාවය. ඒකට මිනිස්සු බයයි. දොස්තරලා ගාවට යනවා ඉස්සරමට කතා කරන්න පුළුවන් දැන් කතා කරන්න බෑ. ඒ දවසක් කේමනන්ද ස්වාමීන් වහන්සේට ඒක පාට කතා කරන්න බැරුව ගිහලා. ඉතින් මම ළඟට යනකොට කොලේක ලියලා තියෙනවා තුන්වෙනි වතාව කියලා. කොලේ ලියලා මයට කියලා දෙනවා. ඉතින් තුන්වෙනි වතාව මට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ අර බලාරිස්ටයයි ඔන්න මොනද වගේක් තියෙනවා. දුන්නාට පස්සේ ටික වෙලා ගියාට පස්සේ සල්පික මම මොකද්ද උඹන්ට මම ලියලා දුන්නේ කියලා. මට මේ ජීවිතේ තුන්වෙනි වතාවට කිව්වා ඔය වගේ කතා කරගන්න බැරුව. ඉතින් ඒකට මුළු අරන්නේම හෙල්ලුම් කාලා. ඒ සංසය කතා කරන්න බෑ. ළමෙක් කතා කරේ නැත්නම් දෙමාපියෝ නූල් බඳිනවා. දරුවටත් නූල් බඳිනවා දෙමාපියන්ට නූල් බඳිනවා. මොකද ඌට අකුසල් කර්ම ටික කරගන්න බෑ කටක ඇරියේ නැත්නම්. කට ඇති පුතයි රුව ඇති දුවයි කියලා ඉල්ලන්නේ ඒ වාචාලකම තමයි. ඒකෙත් සර්වචන්නාංශේ වචන පාවිච්චි කරපු හැටි බෝධිරාජ සූත්‍රයේ අපි ගිය පාර සාකච්ඡාවේදී මතක් කරා මම හිතන්නේ අපි කඩුවෙල ඉන්නකොට නැත්තම් මේ සූර්ය වැවි ගිය වෙලාවේ තමයි මේ සාකච්ඡා වුනේ. ඒකෙදී සත්‍යතෝ තේතතෝ අත්ථ සංහිතෝ පියතෝ කියන කාරණා හතර තියෙනෝනේ වෙච්ච දෙයක් කියන්නේ කියලා තියෙනවා. වෙච්ච දෙත් වෙච්ච හැටියෙන් කියන්නේ කියලා තියෙනවා. අතිශෝක්තියක් නැහැ අව탁සිරු කරන්නේත් නැහැ. අද කිසිම දවසක වෙච්ච දෙයක් වෙච්ච හැටියට වාර්තා කරන්නේ. ඒක උපදා ගන්නවා. ඉතින් මම ඒකෙදී අර සුදුහාමුදුරුත් එක්ක ගොඩක් වාද කරා මේ ජනමාධ්‍ය එයා කියනවා මේක පොඩ්ඩක් දැනගන්න රජයෙන් අපි නැත්තම් කියන ඇමරිකන් නිවුස් වල දෙන්නේ තොරතුරු නෙවෙයි එන්ටර්ටේන්මන්ට් එකක් කියලා. ඒ තොරතුරු සිත් ගන්නාසුළු විදිහට උපදානවා. ඒක තමයි තොරතුරු වල තියෙන්නේ. අපි ඒක තොරතුරු කියලා හිතාගෙන බත්තලිය රෝස් වෙද්දී නිවුස් බලනවා. එහෙම දෙයක් වෙලා නැහැ. වෙලා තියෙන්නේ ඒක මිනිස්සුන්ට කන්න පුළුවන් විදිහට රස බලන්න පුළුවන් විදිහට bending the truth කියලා කියනවා. ඒක තමයි ඔය CNN කිව්වත් BBC කිව්වත් මොන ගුණ හරපේ කිව්වත් ඕක තමයි තියෙන්නේ. ඉතින් ඒක අහලා කොච්චරක් පොරුද කොච්චරක් සම්පප්පලාවද කොච්චරක් පරිසවචන්ද කොච්චරක් හිස්සචන්ද කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒ කන හාරලා දාන්න හිතෙනවා. අහලා ඉවරලා හැබැයි හිතෙන්නේ. ඒකට පස්සේ හිතෙනවා මේ මොන කුණු හරපැද්ද උනේ කියලා. ඒ සමහරෙකුට බුද්ධ වචනේ අහන්න බෑ. ඒ මොකද ඒගොල්ලන්ට අර කුණු හරප අහලා මේකේ අර මොටිවේට් කරන්නේ නෑනේ. නිකන් උනන්දු කෙරෙවිල්ලක් නෑනේ. උනන්දු කරවන්නේ අබිනිෂ්ක්‍මණයට. එහෙම නැත්නම් මේ කාම වස්තුවනේ තියෙන නිසා ඒ කියන එක 60 පෙරුණාට පස්සේ කරන්නේ දැම්ම ඉතින් ඊටු ටික ඉගෙන ගන්න කියලා. ඉතින් අද කියනවා අද සර්වචන්සේ දේශනා කරන මේක සමගිව ගැවිය යුතු සමගිව විවාද නොකළ යුතු ධර්ම අදිත්තං මොකද්ද කියන්නේ අදිත්තේ නෑ අදිත්තේ වාද අදිත්තවාද නේ ඒක තමයි අදිත්තේ වාදය කියලා කියනවා. දැක්කේ නැත්තම් දැක්කේ නැහැ කියනවා. කොච්චර ලේසි කියලා බලන්න. ඕනේ පොඩි ළමයෙක්ගෙන් කිව්වොත් එහෙම බබා හුස්ම ගත්තා දැක්කද භාවනා කරන්නේ දැක්කේ නැහැ කියන. ඊට උගන්වන්නේ කරන්න ෆුල් අප්සෙට්. හුස්ම ගත්තේ නැද්ද ඒක මන් දන්නේ නැහැ. මම බැලුවා දැක්කේ නැහැ. ඉතින් ඒක මොනවද දැක්කේ නැහැ. වල බැරිද හුස්ම බලන්න. බලන්න කියලා බලන්න කියන ටීචර් කියනවනම් බලන්න. ඒක දැන් මොකද කියන්නේ? බැලුවා ඒක නැතුණා. ඊට පස්සේ ආයෙත් මොකද? ඕකනේ කියන්නේ දැක්කනේ. හුස්ම නැති වෙලා ඉතිවිල නැතු කියන්නේ. ඕක තමයි ටීචර් ඉස්සෙල්ලා දවසේ කිව්වේ. ඔයාලට තේරෙන්නේ නැහැ නේ කියනවලු. ටීචර්ට තේරෙන්නේ නැහැ. මොකද ටීචර් කියනවා හුස්ම බලපන් කියලා. ඊළඟට පේන්නේ නැහැ කියලා. අදිත්‍යව දාරියයි. වැඩිමාල්ලෙකුට ඒක උනත් මේ රෙස්පිරේටර් එකක් ගෙනත් දෙන්න කියලා කියයි ඔක්සිජන් දෙන්න කියලා කියයි බලන්න ඕම්ම ගන්න විදියක් නැහැ. මට මේ කොරෝනාක් දන්නේ නැහැ. හුස්ම පේන්නේ බරපතල ප්‍රශ්නයි. අදිත්‍යවාදී. මට හුස්ම බැලුව පේන්නේ නැහැ. ඔච්චරයි නිවන කියන්නේ. අසුතවාදා. ඉතින් කොටිකාවතේ සද්දච්චි සාමුද්‍රෝ එතන තියෙන පිස්සන් කොටට බලන්න ආරාධනාවක් කරලා ගියාලු. යාර කියනවා මේ මං කිලින් බණක් මේ. හරිම බයයිලු මේ පිස්සන් කොටට යන්න. කරන්න දෙන්නේ නැතුව කට්ටිය ඇවිල්ලා කිව්වලු ස්වාමීන් වහන්සේලා බණක් කියන්නේ කියලා. බයෙ හින්දා විනාඩි 15ක් කලින් ගියාලු. සංවිධායක කවුරක්වත් නැතිලු පිස්සේ දැකලා මෙහෙන කිව්වලු. ආ රාමුදුරු කරගන්න දෙයක් නැහැ. මේ ගිහිල්ලා මේ කොට පිටියට කන තියාගෙන ඉන්නේ කිව්වා. තු ඉස්සරහෙන් කන තියාගෙන ඉන්න පිටිපස්සෙන්. හාමුදුරු ඉස්සරහෙන් කන තියාගෙන දැන් හමුතෙන් කොන්දරි දෙනවලු. කිලිංග තමුසෙට දැන් කිව්වා තියන කන කිව්වලු. ඊට පස්සේ මේ
විනාඩි 5ක් විතර කියලා කිව්වලු. මොනවත් ඇහින්නේ නැහැ නේ උපාසක මහත්තයා. අයිසේ මම දැන් සුමානයක් දැක්කා මට මොනවක්ද තමයි මේ විනාඩි 5ට ඇහෙන්නේ නැහැ කියලා තියෙනවා ගන්න. විනාඩි 10 යනකොට සංවිධායක වෙන බලනකොට සුදු අහමුතුර අතන කන තියාගෙන ඉන්නවලු. විජහට අර පිස්සගෙන් ගලවලා අනේ හරි වැඩේ කන තියාගෙන මොනවක්වත් ඇහෙන්නේ නැහැ. ඒක තමයි නිවන කියන්නේ. ඉතින් පිස්සට කිව්වනම් අයිසේ මෙහෙම ඔයක ඇත්ත තමසි කිව්වේ තමසි නිවන හොයාගෙන තියෙන්නේ. මේ කන තිබ්බට ඇහෙන්නේ නැහැ මොනවක්වත් කියලා. ඕක තමයි යෝයි මං කිව්ව තට්ටේ ගාලා ඇති වැඩක් තියෙනවා. සිවුරක් පොළ දෙම මේ බන්නෝ ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ කියනකො තේරුම් ගන්න බෑ. ඒ තඩුගානේ සෝංශේ වැලි මේ වලහපිටියේ බණකට ඇවිල්ලා ඒ ලොකු සංස මට හොඳ හාමුදුර කෙනෙක් කෙනවා යන්න ගියා. ඊපස්සේ මම බණ ඇහුවා. ආනෝඩ කිව්වා ඇත්තටම අපි කරන්නේ ප්‍රතිපත්තිය නෙවෙයි. අපි මේ තැන් තැන් වල බණ කිය ඇවිදින එකයි කරන්නේ. මේ මට වෙච්ච දේ. කටිගත සද්දායි සාමර කෙනෙක් ගා ප්‍රසිද්ධයි ඒ කාලේ. මේ කියන්නේ ධර්ම දේශනා සම්බන්ධව පස්සේ ධර්මාසනෙදී තමයි වෙඩිචිල මැරුවේ. කෙලිම තමන්ගේ බන්දලේ ධර්මාසනෙන් ඉඳි වෙඩිචිල මැරුවේ. ඒ මම මේ කතාව වැඩ නැහැ. ඒ අසුතේ අසුතවාදී. අපි කියන්නේ අහලා කියන්නම් ඒක අපිට හරි ලැජ්ජයි දන්නේ නැති එක පිස්සු සරුවචනන්සේ කියන්නේ අපි දන්නේ නැහැ කියන එක තමයි. නැත්නම් අපිට සරුවචනන්සේ නමක් ඕනේ. අපිට විකිපීඩියා එකට පුළුවන් නේ සරුවචනන්සේ කියන්නේ. ඔක්කොම දන්නවනේ. Google. ඉතින් කොල්ලම කියලා මොනවා වුණත් Google එකේ ලු ඉන්නේ. ඉතින් අම්මා ගෝල දරුවා ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. උඹලත් කියලා ජීවිතයක් තියෙනවා. දැන් මම නැති දවසේ කොහොමද බලන්නේ කියලා. එදාටත් ගහනවා කවලු Google එකේ අම්මා නැත්තම් මොකද්ද කරන්න ඕන කියලා කියයි කිව්වලු. ඉතින් මොඩේ අම්මා. ඉතින් අද තියෙන්නේ ඒ ඉස්කෝලේ ලැජ්ජාවක් උපද්දනවා. මේ දේ දන්නේ නැහැ කියන්නේ. මේ දේ දැකලා නැහැයි කියන්නේ. මේ දේ දැනුනේ නැහැයි කියන්නේ. මේ දේ ඥානගත උනේ නැහැ කියන්නේ විඥානගත. ඉතින් ඒක නිසා අපිට දන්න දේ පෝෂණය කරන එක පිස්සුවක් එතන තියෙන සූදුවක් මදේට ප්‍රමාදයට අපි ලක් වෙලා ඉන්නේ කොයි එකත් මදේ ප්‍රමාදේ බීපු එක විතරක් නෙවෙයි ඒ බොන මනසේක දැනගෙනම මදේට ප්‍රමාදේ ලක් වෙන හැම එකනාම අර දන්නේ නැති දේ දන්නවා කියන්නේ නොදැක්ක දේ දැක්කා කියන්නේ ඉතින් එතකොට අර මනෝ විකාර වලට ලොකු තැනක් එනවා තමන් හීනෙන් දැකපු දෙයක් ඇත්ත කරගන්නවා නැත්තම් හිතාගෙන හිටපු එකක් ඇත්ත කරගන්න ඉතින් සංකල්පයක්ද මේක යථාර්ථයක්ද කියලා එයා ප්‍රශ්න කරන්නේ නැහැ මොකද සංකල්පේ බොක්කට එන්නේ යථාර්ථෙ ඉන්නේ යථාර්ථෙම නලවන්න බෑ යා බැඳීමක් තියෙනවා මේ යථාර්ථයත් එක්ක සංකල්ප නැහැ ඕන විදියට දාගන්න පුළුවන් ඉතින් අපි ජීවත් වෙන්නේ සංකල්ප යුගයේ ඒක තමයි මේ IT ටෙක්නොලොජි කියලා කියන්නේ ইনফরমේෂන් නැත්තම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ එහෙම නැත්නම් මේ දරුවෝ ටිකට උගන්වන්න තියෙනවනම් ගොරු ලෙඩ් ගොඩකට දොස්තර කෙනෙක් වෙන්න පුළුවන් නම් රජ වෙන්න පුළුවන් නම් කට්ටියට පුම්බගෙන ඉන්න පුළුවන් දන්නේ නැහැ සෙක්‍රටරියෙන් කතා කරලා නම් මොකද කරන්න ඕනේ කියලා. ඉතින් ප්‍රශ්න නැහැ. ඉතින් ඔය කවුද මට මතක නැහැ ජනාධිපති මේ ගාක්ම ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් වෙන්නදී. ඇමරිකාවේ. ඉතින් බොහොම සරල මිනිහෙක්. ඒක පාට ටෙලිෆෝන් එකේ කතා කරලා ඇහලු මේ නිකන් එහෙම කතා කරන්නේ නැහැ නේ යාළුවෙක් නැහනේ. ඔබතුමාගේ නම මොකද්ද කියලා. අයිෂේ සිගිටි මොකද්ද මේ මගේ නම මොකද්ද? ඒ ආසිකටි ගානේ. ධම්මනි සංසාන්ති ඉන්න කාලේ බෝධිකුසලාම තමයි සිල් අරගන්නේ. নমස්කාර කියන්නේ බෝධිකුසලාමඳුර. ධම්මනි සාමරණ කියවන්න බෑ. වන්දනා කරනකොට සද්දනකොට වන්දනා කරන්නේ ඒ ආමරු කියපු එක. වන්දනා කරන්න දන්නේ නැහැ. ඉතින් ඔක්කොමල වන්දනා කරන්න ඕනේ සද්ද කරන්නේ නැතුව. ජීවිතේ කට්ට හිතන්නේ ඉන්න ගැඹුරක් මේකේ තියෙනවා. මේ වන්දනා කරනකොට සද්ද කරන්නේ නැහැ. ගාත කියන්නේ නැහැ. ඉතින් අර මිනිස්සෙක් ගිහලා වරුවක වැඩක් කරලු ලොකු කම්පැනි එක. ගිහලා ගලු ලොක්කට කතා කරලා මේ සෑර් මන් දැන් පැය වරුවක් වැඩ කරා මට ගඩ කිරුවා කියලා ලියුමක් දෙනවා. මට එහෙම ලියන්න බෑ ඔයි. කිව්වලු අනේ සෑර් බලන්නකො සර්ටත් මට වගේ අකුරු බැරිද කියලා ඒවලු. මට එහෙම ලියන්න බෑ කිව්වලු. ඔය කුණුවර බෙත් තියෙන්නේ. අනේ පව් සෑර් සෑර්ටත් දෙනවා මට වගේ අකුරු බැරුව ඇතිනේ. ඉතින් අපිට මේ ඉස්කෝලේ ගිහිල්ලා දාලා තියෙන කටු ඔටුන්න පොඩ්ඩක් බලන්නකෝ. අසවල් දෙයට මම විශේෂඥයෙක් කියනවා සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට් උන්ට කොමන් සෙන්ස් ඇත්තෙම නැහැ. ඕනේ සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට් කෙනෙක් හම්බෙලා අහන්න බෑනේ. එයා මේ වැඩේට අන්තිම ලොක්කා. ඒ කොමන් සෙන්ස් නැහැ මේ සාහිත්‍යලා වාඩිලා දත්මැද ගන්න බෑ. අතෝ දා ගන්න බෑ. හැබැයි අර වැඩේට ස්පෙෂලිස්ට්. ඔය ස්පෙෂලිස්ට් අයින් කරන්නකෝ ඉක්විප්මන්ට්ස් එකෙන්. ඩෙන්ටිස්ට් කෙනෙක් අයින් කරන්න බෑනේ. ඔය කාමරෙන් එළියට උට අඟුරු කැල්ලක් කරන් දත්මැද ගන්න බෑ. අර සීට් එකේ වාඩි වුණාට පස්සේ අර මොහොරේ දාගත්තාට පස්සේ කට අරගත්තාම කට ඇතුලේ බහගෙන ඉන්න කතාවක් කරනවා. ඒක අපිට කතා කරන්න බෑනේ.
ඉන්නවා විනිපෙග් වල ડોක්ටර් කෙනෙක් ඌ කට ඇරලා අඬුවක් දාගෙන ත්‍රිපිටකය කියවනවා. ඕන කෙනෙකුට ත්‍රිපිටක සෙට් එකකුත් දෙනවා. හරි දක්ෂයි. මොකද ඌට ඕනේ කාට හරි බණ කියන්න. සල්ලි ගන්නෑ. සල්ලි ගන්නෑ. සුද්දෙකුත් හයර් කරනවා වැඩේට. ඌ টොප් එකට දෙනවා. ඌට ඕනේ මොකක්වත් නෙවෙයි කට ඇරලා හිර කරලා තියලා ත්‍රිපිටකය කියන සාරුට ඕක කියන්න බෑ නෑ කියන්න බෑ. මටත් කියලා දුන්නා ආනන්ද මෛත්‍රී ආමරංගේ පොතක් ගැන දුන්නා මේ කුමාරි වාක්‍ය කියලා. නාඩි වාක්‍ය. මම දෙකක් කියලා ආවා. මේ ඉතින් ඒ වගේ තමයි මේ දන්නේ නැති මගුලක්. දන්නවා කියන්නයි, දහපු නැති දෙයක් ඇහුවයි කියන්නයි, දැක්ක නැති දෙයක් දැක්කයි කියන්නයි. තමයිගේ හිතට කවදාකවත් කල්පනා වෙච්ච නැති දෙයක් මේ කල්පනා වුණා කියන්නයි. ඉතින් ඒකට විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා මේ නිකායක් තියෙනවා මහායානේ. ඒ තමයි යෝගාචාර කියන්නේ. ඒක උගාක් ස්පෙෂලායිස් කරා ඔය එම්පිරිකද ඥානසිය හඳුරෝ ඒකල්ලා කියනවා අපි ජීවත් වෙන්නේ අපි හදාගත්ත ලෝකයක. මට මගේ ගෝලියෝ ටිකක් ඉන්නවා මං අහන එහෙයි කියන කට්ටිය ඉන්නවා. එහෙම ඉන්නවනේ මට අය සක්විතර දෙකක් ඕනේ නැහැ. මට ඕනේ මේ යස් සර් කියන කවුරු හරි විතරයි. ඒමයි ස්වාමීන් වහන්සේ. එහෙයි. ඉස්සර පන්සල් වල බණ කියනකොට වචනයක් ඉවරනකොටම එහෙයි ස්වාමීන් වහන්සේ කියනවා. ඉතින් අර මූට නිින්ද ගිහිල්ලා. එහියට නිින්ද ගිහිල්ලා. ඉතින් කිව්වලු මේ සිද්ධාර්ථ කුමාරයා විශාල නිරංජනගේ පයින්කොට මේ කන්තකස්සයා වලිගෙලිලා ගියේ කියලා එහා පැත්තට ගිහිල්ලා පැටනවලු එනකොට එහා පැත්තෙත් තෝන් කන්තකස්සයත් වලිගෙලිට අම්මට උඩු ස්වාමීන් වහන්සේ කිව්වලු අර ඒ ස්වාමීන් කියන්නේ මතක නැතිව. අම්මට උඩු ස්වාමීන් වහන්සේ කිව්වලු මුන්ට නින්දෙදී ඇහිලා තියෙන්නේ වලිගෙලිලා එහා පැත්තට පැන්නයි කියලා. ඉතින් අපි පැත්තේ ඔය මේ එහියට කියන්නේ අම්මට උඩු ස්වාමීන් වහන්සේ කියලා. ඉතින් අර කලබලෙට ඔය එහි කියා ගන්න දන්නේ නැහැ. ඉතින් ඒකට අපි ගෙවනවා කට්ටියට. තෝල්කයි කියන්නේ ඒකට තමයි උසාවියේ. ඊට ගෙවලා තෝල්කෙත් තියන ඌ කියන දේ තමයි තේරෙන්නේ. නඩුකාරයා කියන්නේ වැඩක් නැහැ. නඩුකාරයා මොනවා කිව්වත් තෝල්කයා වැඩේ ෂේප් කරලා ඉනෝ MP ගේ තාත්තා තෝල්කේ. MP වෙරයි ඒ ඌ කියන හොඳ සෙල්ලම්. ඉස්සර නඩුව අහන්නේ ඉංග්‍රීසියෙන් තෝල්කයා තීන්දුව දෙන්නේ සිංහලෙන්. ඒ මාරු සෙල්ලම් ටිකක් කරනවා. ඉංග්‍රීසි ආන්නු. ඉතින් තියෙන හරියක් තියෙන්නේ නොලෙජ් කියලා කියනවා නම් ඒ කාන්තේම නොදැක්ක දෙයක් දැකීමක් කතාවක්. නාහපු දෙයක් අහපු කතාවක් දැනිච්ච නැති දෙයක් ගන්ධ රස පහසට දැන්වයි කියන කතාවක් Tamanට ගොදුරු කරගන්න බැරි දෙයක් තේරුණයි කියන කතාවක් ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් මේ දැක්ක දේ වෙච්ච සිද්ධි ඇත්ත සිද්ධි හොර නැ බොරු නැ වංජ නැ අයියා කිව්වොත් මල්ලි ආනවා මල්ලි කිව්වොත් අයියා ආනවා යාර රුපියලයි කැමති නම් ගන්න ඔන්න බඩු එහෙම එකක් කිව්වට කවුරුත් අහන්නේ නැහැ අහන්න දෙයක් නැහැ නේ යාට වෙරිෆයි කරලා බලන්න පුළුවන් අහන්නේ ආලවට්ටමක් විතරයි. ඉතින් ඒකත් පුදුරජානසේ දේශනා කරනවා. ඒකත් ඇත්තටම මේ නිස්සද්ද භාවය තමයි අපේ සර්වඥකම පෙන්වන තැන. මට කීප දෙනෙක් කියලා දෙනවා අලුතෙන් භාවනා මධ්‍යස්ථාන ගියොත් මාස 3ක් ඇද්ද කරලා බලන්නත් එපා. පේන හරිය බලන්න ඵලයන් කාටවත් කතා කරන්න එපා. අදහස් ප්‍රකාශ කරන්නත් එපා. සේරම බය වෙනවා. කතා කිරුවොත් අහු වෙනවා. එතකොට තවත් කතාකාරයෙක් ඇවිල්ලා අපිට කමටහන් දෙන්න පටන් ගන්නවා. ඇවිදින හැටි කියලා දෙන්න පටන් ගන්නවා. යකාට මේක තැනක ඉන්න බැරි යකෙක් තමයි ඔය ඉස්සරහට පැනලා ඕනම භාවනා මධ්‍යස්ථානක පිස්සෙක් ඉන්නවා. ඌ තමයි ඉස්සරහට ගිහිල්ලා බාර් අරන් ඇවිල්ලා බෑග් එක තැම්පත් කරලා කොහොමද හදලා දීලා කමටහන් ලැබුණාද කියලා අහලා අර්ග කරන්න මේක කරන්න කියලා ඌ self appointed. හැම තැනම ඕනම තැනක කර්මස්ථානාචාර්යවරයෙක් ඉන්න හැම තැනම පිස්සෙක් ඉන්නවා. ඒක නෑ ඒ දෙක එකට යන්නේ. මට කර්මස්ථානාචාර්යවරයම දෙකම කරනවා. ගත්තන් වල එහෙම තමයි. ඒ දෙකම කරන පිස්සන් කොටුවයි. ඉතින් ඒ ගියාම ඒ පිස්සට අහුවෙන්නේ නැතුව කර්මස්ථානචරයට හරි වැරදි හරි කමන්නේ වෙරිෆයි කරගන්න එකම ක්‍රමේ ආර්ය වෝහාරේ හොඳයි කියනවා. කිසිම දෙයකට කිසිම ඒ කට්ටිය විරුද්ධ වෙන්නත් එපා. මොකද මේ මිනිස්සුත් එක්ක විරුද්ධලා ඉන්නත් බෑ. යස් කිව්වා දෙන්න එපා පත් උත්තර. කට උත්තර දෙන්න එපා පැත්තකට වෙච්චාම මම ඇවිල්ලා මේ 42 කාමරේ හිටියේ. මාස ගානක් මං හිටියේ මාස 2යි. දෙකටත් අඩු ගානක් හිටියේ කිසිම කෙනෙක් එක්ක කතාවක් නැහැ. ලොකු සාංශ දුන්න 42 ඊට පස්සේ 43ට යන්නේ කිව්වා. 43 ඥානරාම සාංශ ආනන්ද සාංශයල කිව්වා ගියා. ඒකේ හිටියා. ඊට පස්සේ ටික දවසක් ගියාට පස්සේ පැවිදි කරනවායි කියලා කිව්වා. මම දන්නේ නැහැ. මට මෙලෝ දෙයක් වැඩක් නැහැ. පැවිදි කරා. ඊට පස්සේ ආවට පස්සේ ලොකු සාංශ කිව්වා එහෙනම් මේ නමට කුටියක් දෙන්න 6 කුටිය දෙන්න. මට ප්‍රශ්නයක් නැහැ. යනකොට ඒක කඩා වැටලා ඉල්ල කට්ටිය හැදුවා. ඊට පස්සේ කිව්වා ඒක නෙවෙයි අපි මේ එතන කුටිය ඈත වැඩිනේ 13 පහේ කුටිය 13 කුටිය
මට කිසිම අදාළතාවයක් නැහැ. මට තියෙන්නේ දෙන කුට්ටියේ ඉන්නවා මට කොයි එක වුණත් සැපයි මොකද අර හිටපු කැම්පිටලට වැඩිය. ඉතින් අන්තිමට බලනකොට ඒ කියන්නේ ඒ දවස්වල මේ රවුල තිබුණා මයි පුරිය ගාවට එනකම්. කොණ්ඩේ තිබුණා දෙපැත්තට කඩාගෙන බාච්චුවක් කරන ඉන්නවා කිසි කෙනෙක් දන්නේ නැහැ මම ඉන්දියන් සාමි කෙනෙක්ද දන්නෙත් නැහැ. යෝගාවචරයේද දන්නෙත් නැහැ. කතා කරන්නේ ගියා මගේ ධම්මරසිට හිටියා. ධම්මසුනෙත්තත් හිටියා. ධම්මරසිමයි ගොඩක් හිටියා. කිසි කෙනෙක් එක කතාවක් නැහැ. අපිට සුමානික සැරයක් පැයක් දෙනවා ඥානන්ද හමුරෝ ඒකත් හරි කරදරයක් උන්නාන්සේට. මොනම දෙයක් කියලා දෙන්නේ ලොකු සාන්ති කමඨාන් සුද්ධ කරන්නේ අවුරුද්දකට සැරයක්. අවශ්‍ය නම් ගිහිලා කිව්වොත් කතා කරනවා. නිජ මන කීමනක් නැහැ. ධර්ම සාකච්ඡාවක් නැහැ. ඉතින් මං කිව්වා ගිහිලා ඥානන්ද සාන්තිට අපි මේක මට බෑ ආයිසුතු එක නයි එක જાති කතා කරනවා මට බෑ හැප්පෙන්න. මං කොයි ඉතින් කතා කරනවා කවුරුද කවුනේ දෙයක් කතා අපි පටන් ගමු කියලා. කරන්න බෑ. අද ඇත්තටම ඒ අතින් බලනකොට අපි යම් ප්‍රමාණයකට කොඳුවට පෙලක් ඇතුව දිනචරියාවක් කාලසටහනක් ඇතුව කටයුතු කරනවා. ඉතින් ඒ වුණත් අර Taman දැනගන්න ඕනේ කට ඉස්සර කරන්න නැතුව ඉන්න. ඉල ටික කාලයක් කතා නොකර ඉන්නකො බලන්න. ඔක්කොම නැතු වෙනවා. කතා කරාට වැඩි නැතු වෙනවා. ඉතින් ආර්යවෝ හරේ අසුතවාදී. නෑ මම ඒක දන්නේ නැහැ. මොකද ප්‍රශ්නේ? මේ ගොඩින් මාත්‍යා ඉන්නකොට කියනවා අද තියෙන මේ ඇබ්බැහි වලින් සහ සුඛෝභෝගීත්වයෙන් පාරිභෝගිකත්වයෙන් බේරෙන තියෙන ක්‍රමය තමයි ඇති කියන්නේ ඉගෙන ගන්න කියනවා. ඔය ඇති. අපි හිතන එක හරිය නෑ කියලා. ඒ ෆැෂන් එකට යන්න ඕනේ. ඒගොල්ලෝ තමයි ට්‍රෙන්ඩ් එක සෙට් කරන්නේ. අපි ඇති කිරුවොත් අපි ගොරකයෝ වෙනවා. නෑ කියන්නේ ඇති කියන්නේ ඉගෙන ගන්නයි කියලා. මම එංගලන්තයට යනකොට මට පොතක් පූජා කරා enough. පොතේ නම enough. ඇති කියන්නේ ඉගෙන ගන්නilla කොයිද අපිට මේ තීරණ හරි වැඩි වෙලා අනේ තියෙන්නේ. මොකටද කතා කරන්නේ? කතා කෙරුවොත් අහුවෙනවා. දැක්කේ නැති දේවල් දැක්කයි කිව්වොත් ඒක හීනයක් එක්ක මුසාවක් එක්ක සම්පප්ප මේ concept එකක්. ඉතින් හැම ආගමක්ම පටන් ගන්න තියෙන මේ වගේ හීනයක් දැකලා. නිකන් උපහාසයට කියනවා නේ මේක අහගෙන ඉන්න කට්ටිය තරහ වෙන්න එපා. මුළු කතෝලික ආගමකම වඩෙක් දකපු හීනයක්. ගේබ්‍රියෙල් ඇවිල්ලා අරක කිව්වා මේක කිව්වයි කිව්වා අන්තිමට කපුට 7 දෙනෙක් වුණා. කළු පාට වමන ගියයි කියන කතාව. සෙන් බුද්ධාගමේ හැම සූත්‍රයක පටන් ගන්න ඉස්සලා ප්‍රබන්ධයක් පෙන්නනවා. ඔන්න එක දවසක් ඔන්න දිවි ලෝකේ මේ සම්මන්ත්‍රණයක් තිබ්බ සම්මන්ත්‍රණයක් තියෙනකොට පොඩි හැල හැප්පිල්ලක් වුණා. ඊට පස්සේ ආසෙන් කල්ලක් කඩාන වැටුණා. ඒක පොළොවට වැටුණා. පොළොවට ඊට පස්සේ ඒක මැණිකක් පාටපත් වුණා. ඕකේ අකුරු තුනක් තිබ්බා. ඕක පොළොවට වැටලිලා ගොඩාක් කල් තිබ්බා. කවුරුත් දන්නේ ඕන එක දවසක් මිනිස්සෙක් ඇවිල්ලා ඔය ගලයට වාඩි වෙලා ඉන්නකොට ඕක දැකලා අතර ගත්තාම අකුරු තුනක් තියෙනවා. බලනකොට මෙවසර පිස්සු හැදුනා. දිගට ගෙනියනවා. ගෙනියලා ඕන්න වජ්‍රච්ඡේදක සූත්‍රයේ වේදේශනා කරලා දී කියලා කියනවා. ඉතින් ඒ වගේ අපේ බුද්ධ චරිතයේට පුදුමාකාර විදියට යශෝදරාව මහා මායා දේවින්නාන්සේ කන්‍යාවක් කරන්න හදනවා. උප්පත්තිය අමුතු උප්පත්තියක් කරන්න හදනවා. බුදු දනසේ දේශනා කරලා තියෙනවානේ ඔය මේ ආර්ය පරිශෙන් සූත්‍රයේ එහෙම නැත්නම් චුල්ල සීනා සූත්‍රයේ බුදුන් වදාළ බුද්ධ චරිතය කියලා ඥානමෝලි හාමුදුරුවෝ ලිව්වා. ඒක කල්ණී හාමුදුරුවෝ සිංහලට දැම්මා. ඒකයි ඉස්කෝලේ උගන්වන බුද්ධ චරිතය බලන්නකෝ. සිද්ධාර්ථ කියලා ආනන්දමෛත්‍රී හාමුදුරුවෝ ලිව්වා හිවන් සාංගේ බ්‍රහ්මණ වෘත්තාන්තවල අනුව ඒක වෙනස්. තන්නේ කර අන්දනවා. කවුරු හරි පුම්බලා ගන්න ඕනේ නම් ඌට ආරූඪ කරනවා. චරිත කතාව ලියලා පෙඩස්ටල් එකක් හදලා උඩ තියලා වුණු ගන්නවා. ඒක තමයි සාහිත්‍ය කියන්නේ. ඕක තමයි ශිෂ්ටාචාරය කියන්නේ. ඒක තමයි ජනමාධ්‍ය කියන්නේ නොදකින්. නොපතන්. නොදෝමකින් මේ ත්‍රිපිටකයේ තියෙදි. ඉතින් අපි ඒක අතහැරලා ගියේකේ සාපේ තමයි තියෙන්නේ. අද කිසිම තැනක එහෙම අපි උනත් 10 පන්තියෙන් එහාට බුද්ධ ධර්ම විෂයක් වශයෙන් ඉගෙන ගත්තේ නැහැ. විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා බුද්දිස් කල්චර් උගන්වනවා. ඒක ආර්ට් කරන කට්ටිය. අපි සයන්ස්. අපිට ඒව බෑ. අපිට ඕන කරලා තියෙන ইনফরমේෂන් ටෙක්නොලොජි, අර ටෙක්නොලොජි, මේ ටෙක්නොලොජි. ඒ සයන්ස් කාර්යෝ තමයි ආර්ට් කරන අය තමයි පාලි සහ බෞද්ධ ඉගෙන ගන්න. ෆිලොසොෆි ඉගෙන අපි නැහැ. ඉතින් ඒක පහත් කළානේ සැලකුවේ. ඒ විශ්වවිද්‍යාලෙදිම තමයි මට දෙවෙනි අවුරුද්දේදී ධම්මික හමුරු කතා කරලා හොඳට ටොක්කක් යන්නේ තොපි වගේ අමන જાතියක් මේ වගේ පාරිභෝගිකත්වයට වැඩිලා මෙච්චර වටිනා සද්ධර්මයක් තියෙන ලෝකෙක නොමිලේ රිට්‍රීට් එකක් කරන්න පුළුවන් ලෝකෙක. ඒකට අරගෙන යනකොට කටුකැලේ හරක් අරන් යනවා වගේ මාරන්න. තරම් අමාරුයි කියලා
ඉතින් ඇත්තට මේ ශාංශ මහා ලොකු දෙයක් කියන්නේ නැහැ. තාමත් ජීවත් වෙනවනේ ඕන කෙනෙකුට ටෙස්ට් කරන්න පුළුවන්. නමුත් අර දීපු හැරවුම හරි වටිනවා. මට ඒක තමයි ඕනේ උනේ. මට 26 දී වෙච්ච මේ ඇක්සිඩන්ට් එක පුළුවන් නම් අවුරුදු 5 6 ළමයෙකුට දීලිපුවාම අනේ උන් ගන්නවා අපිට. දෙකේ නැත්නම් දැක්කේ නැහැ. ඉතින් උට කොච්චර කිව්වක්වත් මේ ධානයකට බලයන් කියලා උකට දිහා බලයින උට වැඩ නැහැ. ධාන කතාවක් නැහැ. කියන්නේ නැහැ. ඉතින් අන්දන්න පුළුවන් වෙන්නේ අනුන් අන්දනෙව විතරයි. තව කෙනෙක් අන්දන එකේ කන්දන්න පුළුවන්. නෑ අන්ද ගන්න ඕනේ නැත්නම් ඊයේ තැනක දෙන දෙයක් කාලා කරබන් හිටපන් කතා නොකර හිටපන්. වැඩි ඉවරයි. ඒ නිසා දිත්තේ දිත්තමත්තම් භවිෂති මුත්තේ මුතමත්තම් සුතේ සුතමත්තම් භවිෂති මුතේ මුතමත්තම් භවිෂති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂති. ඒක කියනවා චක්කුමාස යතාන්දෝ සෝතවා බදිරෝ යතා මූගෝ ඥානවාස යතා මූගෝ පඤ්ඤවාස යතා මූගෝ අතරමැද එකක් තියෙනවා කොරෙක් වගේ හිටපන් කියලා. බැරි නම් මලමිනියක් වෙලා හිටපන් කියලා. ඉතින් ඒක පේන්න තියෙන්නේ පසුබාන සමාජශීලී නොවෙන ඉබ්බ කට්ට ඇතුළට යන එහෙම නැත්නම් නිදුකුඹ ගහට ගහනකොටම නිදුකුඹ ඇකිලෙන්නේ. එහෙම නැත්නම් තෝර කැලේ හැන්ද වෙනකොට ඇකිලෙන්නේ. අන්න ඒ වගේ එකක්. ඒකට පේන්න තියෙනවා මේ සමාජශීලී වෙන්න බැරි වෙයි අපේ ළමයින්ට මේ අදිට වාදී වුණොත් අපේ ළමයි සමාජශීලී වෙන එකක් නෑ සමාජයකට කියලා කතා කරන එකක් නෑ අනේ සමාජයකට කියලා පච කියනවට වැඩිය කරබන් ඉන්නේ කොහොඳයි. දන්නේ නැති දේවල් ගැන කතා කරන්න ගියාම කන හූරනවා වගේ. අද යෝගාවචරය කමඨාන් සුද්ධ කරන්න ගියාම පොත් කියවන්නේ. ඉතින් යෝග පඬිස්සංශ කියනවා යෝගාචර 4 જાතියක් කියනවා. සමහර හොඳට භාවනා කරලා හරියට භාවනා තොරතුරු කියන. ඒ හරි ලේසි. යාට කිව්ව දෙකක් කිව්වා. සමහර ඉන්නවා හරියට භාවනා කරනවා කියන්න දන්නේ නැහැ. ඒක 100% ගුරුනාංශික වැරද්ද. ඒක හදලා දෙන්න ඕනේ. තව සමහරක් ඉන්නවා භාවනා නොකර පොත් කියවනවා ඇවිල්ලා. හැරෙනකොට යෝගා ගුරුවරයාට තේනවා මේ පොත දිගාරින්නේ කියලා. හැබැයි කියවන්නේ බොහොම ගැඹුරු තාලයකට. තව එකක් ඉන්නවා භාවනා කරන්නෙත් නැහැ පොත් කියවන්නෙත් නැහැ. ඌ හරි ලේසි කර්මස්ථානසට. එන්නේ නැහැ නේ භාවනා මධ්‍යස්ථානට. ඌ ගෙදරනේ ඉන්නේ. ඌ භාවනා කරන්නේ නැහැ. පොත කියවන්නෙත් නෑ. අර තුන්වෙනි එක තමයි අමාරු. ගහන්න ඕනේ කන රත් වෙන්නම ගහන්න ඕනේ. මේ ධම්සි ඔය බන කියන්නේ නෙවෙයි මේ ආවේ කරපු දෙයක් කියන මේ මොනවද මේ කියවන්නේ කියලා. ඉතින් එතකොට ඒගොල්ලෝ ප්‍රශ්න කරනවා අනිත් පැත්තට එන ඔබ හන්දේ බන කියනකොට ඇයි මේ චින්තාමය ඥාන ගැන කතා කරන්නේ? චින්තාමය ඥාන තියෙනවා. ඒක ඔය ප්‍රත්‍යක්ෂේ ඉස්සර කරන යනකොට තේරෙනවා. එතකොට ඒක අදිත්‍යවාදී වෙනවා. අසුතේ අසුතවාදී වෙනවා. එයා ඒ තැන කියලා කියනවා මට හිතෙනවා මේක දෝ කියලා හිතනවා කියන මිසක ඒක ඉස්සර කරන්න යන්නේ නැහැ. ඉතින් ඒක හරි අමාරුයි මේ අද ලංකාවේ 70% බෞද්ධයන්ට අන්තිම අමාරුයි. ඒකේ තුඟා කමාරු කොටස තමයි සංඝයා. මොකද ඒ තරම් රට් එක්ක ඉන්නේ. ඒ නිසා මේ අපි සතිපාසල කරනකොට ඒගොල්ලෝ අපිට සුදු කොඩි දාන්න වෙනවා, කළු කොඩි දාන්න වෙනවා, රතු කොඩි දාන්න වෙනවා. ඕක නෙවෙයි බුද්ධ ආගමේ උගන්වපු සතිය. ඕක නෙවෙයි සම්මා සතිය. ඇත්ත අපි ඒකත් එක්ක වයිට් නැහැ. අපි නිකන් සති මාත්‍රේ කියලා මේ පොඩි වෙන එකක් අපි උගන්වන්නේ. අපි මේ යන්නේ මේ විෂයක්. ඉස්කෝලේ උගන්වන විෂයක්. ඉතින් බලනවා කොණිත් ගන්න බලනවා කොනහඬ කොනක් ගන්න බලනවා අපි දවසින් දවස අරසා වෙනවා. කිසි කෙනෙකුට ඒ බුදුජානනාථේ දේශනා කරපු විදිහට න විග්ගය්‍යවාදී මදුපිණ්ඩික සූත්‍රය කියන්නේ ඒක තමයි මේ බමුණට දණ්ඩපාණිට මම යථාවාදී ශ්‍රමණ බ්‍රාහ්මණය දිව්‍යයන් සහිත මරුන් සහිත ලෝකෙ කිසි කෙනෙක් ගැටෙන්න යන්නේ නැහැ. රාග ద్వේෂ නැති නිසා ඇතිව මේ බයටත් නෙවෙයි අඥාන උපේක්ෂාවත් නෙවෙයි හොඳටම දන්නවා සබ්ජෙක්ට් එක. නමුත් මේ අසුචි ගාන ඉන්නේ ඌරෙක් එක්ක මොන රණ්ඩුවක්ද? ඌට කියනවා හරි හරි ඔයා දිනුම් පැත්තකට ලැවින්නේ කියලා. ඉතින් ඒක දිගේ යනකොට සතිපාසලේ කිසි ප්‍රශ්නයක් ආවේ නැහැ. ඒ මොකද අපි කතා නොකර හිටපු නිසා. කතා කරන කට්ටිය ගෝසා කරගෙන සමිති සමාගම් හදාගෙන ප්‍රශ්නේ නැහැ ඉතින් කරගෙන ගියාමයි. හැබැයි අපි ඒක හරි ලාභයයි මේ සතිපාසල නිකන් දෙන්නේ. කිසි වියදමක් නැහැ. අරේ වට එහෙම නෙවෙයි හැම වෙලාවෙම පඳුල්ලන්න ඕනේ. ඉතින් ඒක නිසා නිදහස් අධ්‍යාපනයෙන් හැටි අපි අධිරාජ්‍යවාදී ක්‍රමෙ වෙන්න ඇති. ඒ නිසා අපිට අයිතියක් නැහැ මේ දැනුම විකුණන්න. ඒ නිසා වෙන්නේ නැති ධම්මික හමුදුරමට කිව්වේ කවදාව රස්සාවක් කරන්න එපයි කියලා. උඹගේ රස්සාවක් කරොත් එහෙම යනවා කිලෝරක් නැතුව ඉහළටම යනවා. ඇත්තටම තමයි මම ග්‍රීන් ෆාම් යනකොට තිබුණා වගේ අවුරුදු 6 යනකොට 6 ගුණයක් පඩි වැඩි වෙලා තිබ්බා. ඉහළටම ගිහිල්ලා තිබ්බා මම දන්නෙත් නැහැ.
මට පඩි වැඩි කරන සුද්දා බිම ඉඳගෙන අහනවා මොකද්ද මානගමනය කරන පිළිවෙත කියලා. මට ඒක කියා ගන්න පුළුවන් කමක් තිබුණෙත් නැහැ. මම නිකන් කිව්වා one thing at a time and that done well. ඒක කරන එක හරියට කරගෙන යනවා. ඒකවත් හරියට කරන්න බෑ මට. එකක්වත් හරියට කරන්න බෑ. කිලෝරක් නැතුව යනවා. ඉතින් ඒ නිසා මේ සතිය වගේ දෙයක් අහිංසක දෙයක් කියනවා නම් මේ හතරම සම්පූර්ණ වෙනවා. දිත්තේ දිත්තවාදී, සුතේ සුතවාදී, මුතේ මුතවාදී, විඤ්ඤාතේ විඤ්ඤාතවාදී. ඒක බුදුරජාණන් ඉදිරිපත් කරන්නේ අදිත්තේ අදිත්තවාදී, අසුතේ අසුතවාදී, අමුතේ අමුතවාදී, අවිඤ්ඤාතේ අවිඤ්ඤාතවාදී. ඉතින් නිින්දේ ඉන්නකොට ඔය හතරම තියෙනවා. නිවන් දැකලා ඉන්නේ. බුදු වෙලා හරි බුදු වෙලා හරි. දෙකම එක ගන්න. ඉතින් මම සිංගප්පූරු ගියාට පස්සේ ධම්මික හාමුදුරුවෝ වැඩියා. මේ වගේ ශාලාවේ බුදු පිළිමයක් තියෙනවා. තැතපෙන බුදු පිළිම. ඒ ආකර්ෂණ කළ දෙන එක අපිට දෙන. ඒක තමයි පාරායිනේ තියෙන්නේ. ඉතින් මම නැගිටලා බලනකොට මේ සමාජයේ එතන සක්මන් කරනවා මාව හම්බෙන්න ඇවිල්ලා. ඉතින් මාත් ගිහිල්ලා ඒක ඇතුලේ සක්මන් කරන්න පුළුවන් එළියන්න පුළුවන් ටික රස්නේ. සක්මන් කරන ගමන් ධම්මික හාමුදුරුවෝ මට ඇවිල්ලා උඹ පරියන්ක ඉන්න උග වෙලාවට බුදිය ඈ. කිව්වා. මට නිින්ද ගිහිල්ලා. ඉතින් තේරෙනවා ඒකට. ඉතින් මං කිව්වා ඉතින් නිින්ද යන්නේ අකුසලයක් ඇයි? අකුසල වෙන්නේ නැති එක නෙවෙන්නේ කියලා හැන්දෑවේ මට එන්නේ කියලා කිව්වා. ඒ ස්වාමීන් වහන්සේ තැනට ඒ කැන්ටින් එක උඩ තිබුණේ. ඒකට කතා කළා මේ මිනිස්සුත් එක්ක මම කාලයක් ආශ්‍රය කරලා තියෙනවා. මේ පුදුමාකාර වෙනසක් තියෙනවා. මම කිව්වා දැන් මට කතා කරන්න දුන්නොත් ඔබ අන්තිම ගෝල්ඩ් ටික තීරම මගේ පැත්තට එනවා. ඒ නිසා වෙන තැනක් හොයාගෙන ඕන් දෙයක් උඹට ඕන් දෙයක් කියපන් කියලා නැගිටලා ගියා යන්න. ඉතින් මං කිව්වා මේ කතා කරුවොත් බොරුවක් පාවක් නම් අකුසල මේ බොරුවක් නම් කෙරුවොත් අකුසලයක් නම් හැම කියන්නේ බුදුරජාණන් කියන්නේ මේ ඉන්ජන කියලා. ඉන්ජිනේර අකුසල. කය හොල්ලනවා කියන්නේ අකුසලයක්. කතා කරුවොත් අකුසලයක්. හිතුවොත් අකුසලයක් නම් නින්දයනික ෂෝක් නේ. කය හොල්ලන්නෙත් නෑ. ඉතින් බුදි වෙනවයි බුදු වෙනවයි දෙකම තියෙන භාවනා මධ්‍යස්ථාන විතර. ඕනේ නින්දයක් නැති ලෙඩ කියන තාන්න භාවනා මධ්‍යස්ථාන බෑන්ට හිටගෙන බුදි වෙනවා. මේ ධක්මං කරනකොට නින්ද යනවා. මේ හිටගෙනත් බුදි වෙනවා. ඉඳගෙනත් බුදි වෙනවා. ඉතින් අපේ හිටියා කුඩුකාරයෙක් ඌ ගිහලා ඩුබායිද කොහෙද heavy equipments. ඉතින් equipments මෙහෙමයි නැවෙන දවසට එනට වැඩවෝ. නැවෙන්නේ නැත්තම් ජැටියටලා ඉන්න ඕනේ. ඒ මූ කරන්නේ අර පරියන්කයක් ගහනවලු එනකම්. සුපෝයි චේමේ ඇවිදින මු ඉන්නවද බලන්න. ඉතින් මූ ඉඳගෙන ඉන්නවලු. ඉතින් කතා කරලා තමසෙට මේ ඉඳගෙන බුදියන්නේ කවුද ගන්නව කියලා. උඩ වෙන්නේ මෙහෙම කරන්නේ ඉඳගෙන බුදියව. ඊට පස්සේ කළා ලංකාවේ ඉගෙන ආවේ. ස්වාමීන් වහන්සේට මම ස්තුතිවන්ත කරා ස්වාමීන් වහන්සේ අපේ සුපර්වයිසර් ඔය අරබිකාරයෙක් වෙන්න ඇති. තමසෙට කොහොමද ඉඳගෙන බුදියන්නේ ගන්නේ කවුද කියලා. ඉතින් අපිට පේනවා ඉඳගෙන බුදියන්න හදනවා. ඉතින් පරිසරය දූෂණය කරන්න එකම දෙයයි නිකන් හිටපන්. සුම්මයිරි. ඒක තමයි ඔය කියන්නේ ඒ කවුරක්වත් පිළිගන්නේ. ඔක්කොමලා හිතනවා මේ ශිල්ප දක්වලා බ්‍රේක් dance දාලා උඩ නටන පාත්‍ර නටුම් වට්ටක නටුම් නටලා වැඩ පෙන්නන්න හදනවා. තල්ල කඩාගෙන. නෑ වැඩේ තියෙන නිකන් ඉන්න පුළුවන්කම. ඒ නිසා මං කයිවර කියලා ඇති. ඒ නිසා මම විවෘත කරනවා සාකච්ඡාව. පොදුවේ කාටත් කමඨාන් සුද්ධ කරන ශීර්ෂයෙන් හෝ විවේචන ස්වරූපයෙන් හෝ සාකච්ඡා ස්වරූපයෙන් හෝ අදහස් ඉදිරිපත් කරන ස්වරූපයෙන් ගිය පාරමාත්‍රිකා හෝ මේ පාරමාත්‍රිකා ඉදිරිපත් කරනවා අදහස් ඉදිරිපත් කරනවා සාකච්ඡාවක නාමයෙන් මම ආරාධනා කරනවා. කවුරුත් නැද්ද කතා කරන්නේ? අවසරයි ස්වාමීන් වහන්සේ. මම නිරංජා. ස්වාමීන් වහන්සේ මේ පැත්තෙමුත් වාර්තා ලැබිලා නැහැ ස්වාමීන් වහන්සේ. හොඳයි. දැක්කේ නැහැ කියලා කියනවා. මං ආවල් දෙය දැකලා නැහැ. නෑ මං දන්නේ නැහැ. මං දැකලා නැහැ. ඒ නිසා අපිට වෙලා තින්නේ ඒක පස්සේ බලලා කියන්නම් කියන්න ලැජ්ජයිනේ. එහෙම ගන්නෑ. දන්නේ නැති බව දන්න බව දන්න පඬිතුයා තමයි ලොකුම පඬිතුයා. දෙවෙනි පඬිතුයා බුදුහාමගේ දන්නේ නැති බව දන්න පඬිතුයා. එයා දෙවෙනි වෙන්නේ දන්න එකට. දන්නේ නැතුව දන්නවයි කියනත් තමනේ. දන්නේ නැතුව දන්නේ නැති බව දන්නේ නැහැ කියන එකත් තමනේ. ඒක තමයි ඉන්ටර්විව් වලදී හොඳට ස්කෝර් කරනවා කියලා කියන්නේ දන්නේ නැති උනාට දන්නේ නැති බව පෙන්වන්න නැතුව charge මේ වැඩි දෙනවා. එතකොට පාස්. අරු වැටෙන්න ගහන්න ඕනේ. මේ OIC කෙනෙක් මේ DIG ඉන්ටර්විව් එකට ගිහිල්ලා ඉතින් එකන දෙන්න කරන්නේ සඳුල් තලාවේ ඉන්න ගමන් මේ ඉන්න DIG ඇවලු මේ තැන්ගේ වාහනේ නම්බර එක නෝට් කරාද කියලා. ඉන්ටර්විව් එක ඊට පස්සේ කිව්ලු මම නම් නෝට් කරන්නේ නැහැ සර් නෝට් කරාද කියලා. නෑ කිව්වා. ඊට පස්සේ ටක් ගාලා ඇහුවා ආර්ගේ නම්බර එක නෝට් කරාද කියලා. නෑ සර් මම නෝට් කරන්නේ නැහැ සර් නෝට් කරාද. වෙරිෆයි කරගන්න විදියක් නැහැ.
නම්බර් එක කරන ආයතර වාහනේ ගෙනලා බලන්න නිකමට අහන්න ඕනේ උට. දැන් ඔය ඇහුවට ඔයා කරලා තියෙනවද කියලා. එක එක්කත් නැහැ. බය වෙන්න එපා. ඔය ඕනෙම ඉහළ පුටුවක ඉන්න කෙනෙක්ගෙන් ගිහිල්ලාඳ මම ගියා. ඒ හොඳ නෑ ඇත්තටම කියන එක හොඳ නෑ. මොකද ඉන්නේ දාරින් අපිට හොඳ සැලකුවා. මේ නිස්සරණ වනේ පිළිවෙලක් කරගෙන එන වෙලාවේදී කීප දෙනෙක් කිව්වා මේක මෙස් එකක්. ඔක් කරගෙන ඉන්නේ මම දන්නේ මේක කොහොමද සක්සස් ස්ටෝරි. ඊපස්සේ බැරිම තැන ස්ටෑන්ඩඩ් බියුරෝ එකට ගියා. ISO. ගිහලා අනේ ලොක්කම විනාඩි 40ක් දුන්නානේ. විනාඩි 40ක් දීලා කිව්වා මගේ හොඳම ගෝලයා මං ස්වාමීන් වහන්සේ නමට සල්ලි එපා මොකක්වත් ඕනේ නැහැ ස්වාමීන් වහන්සේ මේක කරගෙන යන්න මං දන්නේ නැහැ. හැබැයි ගෝලයා භාවනා මධ්‍යස්ථානයක් කරනවා කරලා දෙන්න කියලා මට පවරවුවා. ඉතින් පවරලා ඇත්තටම වැඩ ඔක්කොම නතර කරලා මුළු ඔෆිස් එකම මට දීලා. මං ඒ ඊට පස්සේ පොතක් දිගාරි මං කෝ ඔය දිගාර පොත මොකක්ද කියලා. මේක 1996 ජාත්‍යන්තර ISO ස්ටෑන්ඩඩ්. කවුද ගැහුවේ? ඇමරිකාවේ. මං කෝ ඔගේ කොනකවත් නිවන කියන වචනේ තියෙනවද කියලා ඇහුවා. මොකද්ද සාංශ ඇහුවේ? මං කෝ ඔය විශාල පොතේ කොතනකවත් නිවන කියන වචනේ තියෙනවද? ඔගේ ඒම් වෙලා තියෙන නිවනට නෙවෙයි කියලා හොඳටම දන්නවා. ඉතින් බයිලව් ගන්නනේ අපිටද කියලා ඇහුවා. අපි මුළු ජීවිතේම යොමු වෙලා තියෙන නිවනට නිසනනේ පච වෙච්ච අපිට මොකෝ. ඒක බය වෙන්න බෑ මහත්තයා. ඔයා ඇවිල්ලා භාවනා කරන්නකෝ. අනේ සාංශ කොහොමඩක්වත් අපි ඔබ හන්දට චැලෙන්ජ් කරන්නේ. මම කව චැලෙන්ජ් නෙවෙයි. ඔෆිස් එක දීලා විනාඩි 40ක් දීලා කරපු වැඩේ මහත්තයා හරි වටිනවා. හැබැයි ලංකාවට පොත දිගාරින්න දෙන්න එපා. ඔය පොත කවුද ලියලා තියෙන්නේ කියලා බලන්න. ඔගේ අම්මට එක දේවවාදියෙක්. මේකයි මේ දෙන්න හදන්නේ. ඕගොල්ලෝ මේ එජෙන්ඩා එක දන්නේ නැතුව අපිට එනවා නයි පෙන්නන්න. අපි පොළවේ ඉන්නේ. මහත්තයා ලොකු දෙයක් කෙරුවේ මුළු ලංකාවෙම ඉන්න ප්‍රධාන නිලධාරියා මේ මං වගේ ගොරකෙක් එක්ක විනාඩි 40ක් සාකච්ඡා දෙන එක ලොකු දෙයක්. එයාගේ හොඳම ගෝලයක් දුන්නා. බොරු. බානවත් දැත්තන් හදන් තියා උන් ඉඳගෙන ඒක තනක විනාඩි 5ක් ඉන්න බෑ උන්ට. අපි අභියෝග කරනවා. අපි කෙලින් කතා කරලා බොහොම ස්තුතියි අතන. නිලයක එයාට දෙන්න බෑනේ. යාගේ ලොකු ෆේවර් එකක් තමයි විනාඩි 20ක් දෙන එක. දුන්නට මොනවද උගන්වන්න දෙන්නේ අපිට? අපි ගහ දන්නේ නැතුනට බුදුහාමරෝ ගහ දන්නවනේ. අපි කියන ලොක්කට කියලා කතා කරලා බලනවා. ලොක්කට පොඩ්ඩක් දාලා බලන්න කිව්වට පස්සේ ඉවරනේ කතාව. අපි යන්නේ ඔය ජාත්‍යන්තර භාවනා මැද මේ පරිේශන ආයතනවල අපේ පරිේශනයේ විතර පිටකේ තියෙනවා. දන්නේ නැත්තම් කියනවා. ඒ මනුස්සයාට මම කිව්වා තමා වෙන්නේ කියලා. මොකද අපිට අවස්ථාව ආරම්භ දුන්න මනුස්සයත් හොඳ නැන්නේ. මම ගිහිල්ලා කටම බොත් මැත්ත දොඩවන්න කිව්වා. හැබැයි කියලා ඉන්න ඕනේ. ඔයගොල්ලෝ දිගාරින්නේ මේ කොහෙද ඇති පොත්. යුනිවර්සිටි ඉඳලා ඒක ඇවිල්ලා කියනවා අපිට ගෙන්නේ අහන්න YPI ඉන්නවා 1970 අපි 70 ගණන් වලට 94 95 මහවැලියෙන් සම්පූර්ණ හාල් නිෂ්පාදනය කරන ප්‍රොජෙක්ෂන් එක මෙහෙම ගියාම අපි මෙච්චර හාල් වැඩි වෙනවා විදුලිය මෙච්චර වැඩි වෙනවා අපි ඒක ඉන්දියාවට යකුනවා ඒකල අපි යූරියා හදනවා හාල් මෙච්චර වැඩි වෙනවා අපි මෙව්ව හදනවා මෙන්න ගහපු ගහමු අර ප්‍රොජෙක්ෂන් එක ගහපුවම කළු ලෑලි ඉඩ මදි යන්න ඉර අපිට ආවේ එළියට මේ ස්වයං පෝෂිත රටක් වෙලා දැන් බලපළු 2021 තාම හාල් ටික නිෂ්පාදනය කරගන්න බෑ. ඉතින් ඒ ප්‍රොෆෙසර් යෝගරත්නමගේ හොඳ ගෝලෙක් හිටියා ක්‍රිස්තියානි එකෙක් දෙමළෙක් ඌයිලක මේ ලනු ඛණ්ඩේපා. අපි ආර්ථිකයක් හොයාගමු මේ කවුද මේ උගන්වන්නේ අපිට? මධ්‍යම ආර්ථික උගන්වන්න උන් මොකද අපි උහුර ගන්න හදන්නේ. ඉතින් අපිට නිකන් හරි අමුතුයි අර ක්‍රම මොකක්වත් නැහැ මේ උගන්වලා තියෙන පචයක් කියලා. මේ උගන්වන්නේ ඩිරෙක්ට් එක හොඳම ගෝලයා. ඉතින් ඒ වගේ බුදුචානන්ච හැම වෙලාවෙම හරිම රැඩිකල් වාදී. ඔය කවුරු වුණ ක්‍රමයට ගියත් පොතේ විරුද්ධ වෙන්නේ නැහැ. මේ නහය මෙහෙම අල්ලන්න තියෙන මේ ඔටේ දාගෙන නටන්න ඕනේ. මේ කරබන හිටපුවම ඔක්කොම ඉවරයිනේ. කෑ ගහන්න නැතුව හිටපන්කෝ. ඒ නිසා බුදුහාමරන්ට මුනි කියලා කියනවා. මුනි කියන්නේ මියුට්. කතා නැහැ. කතා කරන්නේ වැරද්දක් තියෙනවනම් විතරයි. ආදිවාසීතු භගව තුන්නී භාවේන. බුදුන් ශ්‍රී ළඟට ගිහිල්ලා කවුරු හරි අවසරයි සාංචේට අපේ ගෙදර දාන වඩින්න කියලා කරබන් හිටියොත් බාරගත්තා. ආදිවාසීතු භගව තුන්නී භාවේන. මේ හෙට වඩිනවද? අහන්න දෙයක් නැහැ. ඉන්න බැරි නම් ආනන්ද බලන්න අපි හෙට ගමනක් දාගෙන ඉන්නනේ අනේ උපාසක මහත්තයා මට ඉන්න විදියක් නැහැ. එච්චරයි. හරිනම් කරබන් ඉන්න. මේක හරි ගියත් කතා කරනවා වැරදුවත් කතා කරනවා. අද සාකච්ඡාවට ගියාම එකම දේ තුන් සැරයක් කිව්වට පස්සේ කන මොකදෝ වෙනවා කියන්න හිතන මේ කරබනේ හිටපංග දැන් මේ කිව්වනේ ආයෙ මොනවද කියන්නේ දැන් මේක ඇහෙන්න නැතුව ඇති කියලා අනේ ඇහිච්ච මිනිසුන්ට කරදරයක්. ඔක දැන් හරිනේ ඔක වාර්තාගත ඉවරයි. ඊගා මාතුකාට බලංගු යන්නේ අරකම කියවන. ඒක තමයි වමාරා කරනවා කියන්නේ. ඒක තමයි ප්‍රපංච කරනවා කියන්නේ. ඒක තමයි වාග් බහුල්‍ය කියලා කියන්නේ.
අපිරියයි. එහෙම නැතු කිව්වා ඉවරයි. ඒක කරු කරන්න එපා. ආව මිනිහට කියපු මනුස්සයා එතකොට සුතවාදී අසුතවාදී. ඉතින් හරි ලේසි. ගාන්ධිතුමා ඒ දවස්වල කියනවා ගෙදෙට්ට එනවලු රාජ්‍ය නායකව බර ගානක් ගාන්ධි පවුලට. ඉතින් හරිම ලැජ්ජයිලු. ඉතින් දොර පිටිපස්සටලා ඉඳගෙන තාත්තාරියත් එක්ක කතා කරනවා මෑත් එක්ක කතා කරනවා. අයිනොත් තියනවලු මොන තරම් පිස්සුද මේ මිනිසුන්ට කියලා. මේ පොඩි කොල්ලා. ඊට කතා කරගන්න බැරුව ගියාලු. කතා කරන්නෙම නැහැ කියලා. ඉතින් අප්‍රිකාවට ගිහිල්ලා එයා ඊට පස්සේ තේරුම් අරගත්තලු කතා කරන හරියට short to the point short and sweet. කතා කරන්න ඕනේ වුණාට පස්සේ මිනිස්සයා මුළු ලෝකෙටම ආගමත් දර්ශනයත් දෙක එකතු කරලා සාන්තිවාදීකමක් උගන්වපු මිනිස්සු මේ මස්කාපන් කියලා කියපු මිනිහා ඉන්දියාවේ. දිගටම කියලා තියෙනවා හොඳට කාපියව බල කාපු මිනිස්සු ඇමරිකන් කාරෝ අඩි 6ක් උසයි මෙච්චර මහතයි තෝ බුලුවන් තරම් කාපියව කේන්දලා තියෙන්නේ. සුද්දෙක් ලියපු පොතක තිබුණලු ඒක හරි කැතයි කියලා. ඊට පස්සේ මස්මාලු කැම නතර කරේ. යා පොතේ ලියලා තියෙනවා. මම අහිංසාවාදී නෙවෙයි. අහිංසාවාදී උනේ දේශපාලන වශයෙන්. මම කිව්වේ හොඳට මස්මාලු කාලා හැදෙන්න ඕනේ කියලා. පස්සේ මම සුද්දා කියපු දේ අහලා තමයි හැදුනේ කියලා. ඊපස්සේ සුද්ද ගාන්ධිතුමා එංගලන්තේ ගිහිල්ලා ඉඳලා තියෙනවා. ඉන්නකොට මම ගාන්ධිතුමා තමයි. ඉතින් කාමරේ දීපු මිනිස්සයා නෝනා කෙනෙක් ඉන්දියාවේ එංගලන්ත කාරයෙක් ඇවිල්ලා ගාන්ධිතුමාට කතාවල ඔබතුමා ඉන්දියාවේ ඉඳලා ආවේ ඉස්සිනාන්තලා වගේ මිනිස්සුනේ එච්චර ප්‍රසිද්ධ නැතුව ඇති මේ අපේ පුතා හරියට සීනි කනවා අනේ කරුණා කරලා උපදේශයක් දෙන්න කිව්වලු ගාන්ධිතුමා දැන් මාසයක් සුමාන දෙකක් ගියාලු ළමයට මොකක්වත් කියන්නේ නැතුව මිසාර මිනිස්සු ඇවිල්ලා අම්මා ආයෙත් ළමයට ගන්න කිව්වලු මේ මාසයක් ගියාට පස්සේ කිව්වලු මම ඔබතුමාට කිව්වා මේ ළමයට පොඩ්ඩක් කියන්න කිව්වා අහයි කතා කරන්න 아무තු භාෂාවෙන් කියලා ඊට පස්සේ කතාවක් නැතුළු. ඉතින් තවත් සුමානයක් ගියාට පස්සේ ඒ ළමයට කතා කරලා කිව්වලු මෙහෙමයි සීනි කාපු අම්මෙන් වෙනවා මෙහෙම කරන්න එපයි කියලා උන් අතර කරා. ඉතින් අම්මා කිව්වලු "තෝ ඉස්සෙල්ලා දැන් සුමානයක් මාසයක් කල්ලාදී නෑ ඒ කාලේ මම සීනි කනවා කිව්වලු මටත් තේරිලා තිබුණේ නෑ කිව්වලු. මේ සුමානෙම try කරයි කිව්වලු නොකා ඉන්න. දැන් මේ නොකා ඉඳලා සුමානයයි ඒක මම ළමයට කිව්වයි කිව්වලු හරි ගියයි කිව්වලු. මම සීනි කන ගමන් කියලා වැඩනේ මට මාසයක් ගියේ අම්මා ඇහුවේ නෑ උඹ සීනි කනවාද කියලා. උඹ කිව්වේ දරුවට සීනි කන්නේ නැති කියපන් කියලා. අරු කියන්නේ නෑ. මොනවා කියන්නේ? ඉතින් ඒ ප්‍රායෝගික දේවල් බුදුජානනාංශේ තත්තදා බලලා කිව්වේ. අත්තදා බලපු දේවල් කියන්න බෑ. මොනවා කියන්නේ? බත් කරලා බලපන්. ඒක කැමතිනේ අපි කියන්නේ මගේ අහවල් පෙත්ත ගනි, අහවල් පොත ගනි, අහවල් විදියට නටපන්. නොබයිලාවද ඒක? එහෙම කාගවත් එකට නතු වෙන්න ඕනේ අපි උපදිනකොට ස්වාධීන මිනිස්සු. ඒ ස්වෛරී භාවය බුදුජානනාංශේ විමුක්තිය කියලා දුන්නේ. ඉතින් ඒක හුදකලාවයක්. අරඤ්‍යගතව. එක උත්තරයි තියෙන්නේ. එතකොට මේ හතරම සිද්ධ වෙන්නේ නැහැ. කැලේ ගිල්ලල ගස් කොළන් වලට කියන්නේ. ප්ලෑන් ගහලා මෙහෙම මචං ගහමුතු ප්ලෑන් එකක් මචං කියලා ගස් වලට කිව්වම ඔළුව හොල්ලයි. හුලකට. අපිට මාසේ කියන ඌට ඌ ගිහිල්ලා හැන්දෑවට කොළ පා ගන්න හරකුණ්ඩ එන්න කියන්නේ කියලා. ඉතින් මිනිස්සු කම කොල්ලේ කමතර දාලා බලන් ඉන්නවලු කොල්ලත් ඉන්නවලු කමතරලා. ඔබ කිව්වද කියලා ඔලු. ඌ මම හරකට කිව්වයි කිව්වලු අද අවසර කොළ පා ගන්න කියලා ඔලු එල්ලුවයි කිව්වලු. ඌට කියලා තියලා හරකුණ්ඩ කියන්නේ කියලානේ. හරක්කාරයට කියලා නෑ. හරකට කියලා ඇවිල්ලා. හොඳයි කිව්වලු. ඔච්චර තමයි. ඒ නිසා කොළේ බලන් ඉන්නව කට්ටිය මේ හරක් ගේනකම් ඌ හරකුන්ට කියලා ඇවිල්ලා. ඉතින් අද ඔය විශ්වවිද්‍යාලේ වෙලත් වෙන්නේ ඔච්චර හරකුන්ට කියලා දෙනවා හරක්. අත්ත පහක වැඩක් නැහැ. ඒත් මං හිතානේ ඉන්නවා ප්‍රතිපාසලට විශ්වවිද්‍යාලයක් හදන්න. ඒ කියන්නේ උගන්වන්න මේක කොහොම හරි කරලා. ඉතින් බලනකොට කිව්වා දැන් කීප දෙනෙක් අදහස් කරලා තියෙනවා නේ. අපි ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ වහන්සේ ඇවිල්ලා පොඩ්ඩක් අපිට උදව් කරන්න. ඊටු ටික අපි කරලා දෙන්නම් කියලා. ඉතින් මට හිතුණා අදහස හොඳයි. ඇඟ මහන්ති ගන්න ඕන කම නැහැ. පුළුවන් තරම් ඒගොල්ලන්ට දෙන එකයි තියෙන්නේ. හරි මමයි කතා කරන්නේ කාට හරි මොනවද කියන්න තියෙනවා මම නැවත ආරාධනා කරනවා. එහෙම නැත්නම් අපි සාකච්ඡා නැත කරනවා මොකද පොඩි ගමනක් තියෙනවා මට. ඔය කතා නොකර ඉන්න එක නම් හොඳයි තමයි. නෑ පහලියකට ආරාධනා කරනවා දැන් අපිට මේ සාකච්ඡාවේ ඉවර නැත්නම් මේ කියන්න දෙයක් නැත්නම් ඊගාව මාතෘකාවට යමු කියලා. ඊගාව මාතෘකාවේ තියෙන සාවින්හස ඒ අපරේපි චත්තාරෝ අරියවෝහාරා කියලා. ඒකේ තියෙන අදිත්තේ අදිත්තවාදිතා අසුතේ හරි ඒක තමයි දැන් කිව්වේ. දැන් කියන්නේ දිත්තේ දිත්තව. නෑ ඊළඟට තියෙන චත්තාරපේ අපරේපි චත්තාරෝ අනරියවෝහාරා දිත්තේ අදිත්තවාදිතා. සුතේ අසුතවාදිතා. ඊළඟට ඊළඟ එකක් තියෙන්නේ චත්තාරෝ
අරියවහාරා දිත්තේ දිට්ඨවායතා සුතේ එකම ටිකක් කියන්නේ. ඒ තරමටම කිව්වත් මේක තේරෙන්නේ නැහැ. කවුරු හරි නොදකපු දෙයක් දැක්කයි කියලා කියනවනම් අනරියයි. ම්ලේච්චයි. මුත්‍තිසනකින් කවදාකවත් වෙන්නේ නැහැ. ඒක මොකද තිසනට කතා කරන්න බෑනේ. උගෙන් කවදාකවත් වෙන්නේ නැහැ. මනුස්සයර කතා කරන්න පුළුවන් නිසා වැඩි හරියක් අපාය යන්නේ ඔකෙම තමයි. මේ කතාවෙන්ම අය වෙන මොකක්වත් නැහැ. ඒ නිසා දැක්කේ නැත්තම් ඒක දැක්කයි කියලා කියනවනම් මුසාවට වැටෙනවා. නොදැක්ක දෙයක්. ඉතින් ඒක පළවෙනි පාරදික හතරටත් වැටෙනවා. මම නොදැක්ක ආර ඥානයක් දැක්කයි කියලා කියනවනම් පාරදිකයි. ඒකල මේ දැක්කයට දෙන දාණය වළඳනවා නම් මම මේ අවල් දෙය දැක්කා අවල් දෙය දන්නවයි කියලා බුදුන් කියන එක අනර්යයි කියලා. නමුත් වෙලා තියෙන්නේ ඒක වළක්වන්න බෑ. සමහරව අදිමානයට වැටෙනවා. දැක්කා වගේ පේනවා. ඒ කියන්නේ ඔය බ්‍රේන් වොෂ් කරනවා කියන්නේ ඒකට තමයි. ඒ කෙනාට ඒක නැවත නැවත පෙන්නකොට දැක්ක වෙනවා. හිට්ලර් කියනවා ඕනම දෙයක් දවසකට 20 සැරයක් පේන්න ඇරියොත් ඒක පිළිගන්න වෙයි මනුස්සයා. පිළිගන්නේ දැක්කා වාගේ. ඒ තමයි ඇඩ්වර්ටයිස්මන්ට් වල තියෙන්නේ. සමහරලාට සුපර් මාකට් එකේ බඩු ගන්නවා ගත්තේයි කියලා දන්නේ නැහැ. මොකද හැමදාම ටෙලිවිෂන් එකේ මේක පෙන්නලා දැකපු ගමන් ගන්නවා. ගෙදර ඉල්ල බලනකොට තියෙන බිලත් කියවලා තියෙනවා බඩුත් ගෙනත් තියෙනවා. කිනාපු දෙය දන්නේ නැහැ. දැන් පොඩි ළමයින්ට වෙලා තියෙන්නේ උන්ට හම්බ කරන ප්‍රශ්නයක් නැහැ. එක එක දේවල් වලට උසි ගන්නවා. ඊට පස්සේ බඩු ගන්නවා. තීරමක් නැහැ. ඔය ධම්මනිසං සෝන්සේ ජර්මන් ධර්ම දූතය හදලා ප්‍රසිද්ධ හාමුදුර කෙනෙක්. ස්ථානේ පටන් ගත්ත ගමන් පෝල් ඩාල්කෙන් ගත්ත ගමන් ලොකු ගේ. තාම ඒක ශූන්‍යයක් විදිහට ලන්ඩන් නගරේ මේ කොහෙද බර්ලින් නගරේ නඩත්තු වෙනවා. බර්ලින් ඔය මේකට බොහොම කිට්ටුයි ඔය බර්ලින් තාප්පෙට මේකේ තියෙන ඊස්ට් ජර්මනි එකට වෙස්ට් ජර්මනි එකේ ඊස්ට් ජර්මනි නේ මේ අධිරාජ්‍යවාදී වෙස්ට් එක ළඟ තියෙන්නේ. ඉතින් හාමුදුරුවෝ කඩේකට අර ගහන ගිල්ල ඉලිබඩු සාප්පුවට ගිහලා කිව්වලු මේක අවශ්‍ය දෙයක් ගන්නයි කියලා. පොත් සාප්පුවට ගිහලා කිව්වලු මේක අවශ්‍ය දෙයක් ගන්නයි කියලා. අඳුන් සාප්පුවට ගිහලා මේක අවශ්‍ය දෙයක් ගන්න. විදුලි බාන්න ඔක්කොම ගත්තා. ලොරි භාගයක් ගන්න බඩු ඔක්කොම දාගත්තා. දාන ඇවිල්ලා බාලා ඇහුවල දැන් ඔබ අන්තිම මේ මොකද්ද කරන්න හදන්නේ කියලා. හාමුදුරුවෝ මට හරිම ලැජ්ජයි මහත්තයෝ. මම කවදාකවත් කරලා නැහැ මොකටද ගත්තේ කියලා දන්නේ නැහැ. ඒ මහත්තයා සල්ලි දෙනවා. මම ගත්තා. මිච්චරක් බඩු ගෙනල්ලා. ජර්මනි ඕවා ගන්න ගියාම කපුරු ගණන්නේ ආම්තුරන්න ගාණක් නැහැ. යාළුවෝ මට ලැජ්ජයි. මිච්චර දේවල් මම ඕඩර් කරාද කියලා. මට ওই දේ වෙනවා බනින්ස් කියලා. බනින් යන කවුරු හරි එනවා මයිත් එක්ක ඇවිල්ලා කියනවා සාංශ අවශ්‍ය දෙයක් ගන්න කියලා. ඉතින් මම ගිහිල්ලා කියන්නේ නැහැ. මම ඇහක් ගහලා පොඩ බලනවා විතරයි මම කරන්නේ. බලන්න ඌ අරගෙන දාගන්න බෑග් එකට. ඒ කියන්නේ ට්‍රොලියට දාගන්නවා. ඇවිල්ලා අහනවා කෝකද ගන්න එක. ඉතින් මම ලැජ්ජයි මට. ඇත්තට ඊටත් වැඩිය කෑදරකම තියෙනවා. පොත් ගන්න ගියාමත් ඒ වගේ. ඉතින් අන්තිමට අරගෙන බලනකොට එන විශාල තොගයක් දැන් මයි පොත් ගොනුවේ තියෙනවා කියවපු නැති පොත්. ඒ ඔක්කොම ප්‍රසිද්ධ වෙච්ච පොත්. අහවල් එකට හොඳයි කියලා. කියවලා නැහැ තාම. ඒ වගේ මහ විශාල කෑදරකමක් තියෙනවා. බඩට වැඩිය ලොකු කෑදරකමක් තියෙනවා. ඉතින් දැකපු නැති දේ දැක්කයි කියලා කියනවා. අහපු නැති දේ ඇහුවයි කියලා කියනවා. අර ලේසියටත් පාසුවටත් දැන වැරදි කරනවා. ඒ මුණත් නිදාසටත් කියන්න කරනු තියෙනවා නැත්නම් හදලා කියනවා. ඉතින් භික්ෂු ජීවිතේ කියන්නේම ඒ වගේ තනි කර මේ සමාජයේ ජීවත් වෙන සත්තු జాතියක් නේ. සමාජයෙන් යැපෙන සත්තු జాතියක් නේ. දැන් හුඟක් සංඝයා වහන්සේලා හම්බ කරන කන් නිසා ප්‍රශ්නයක් නැහැ. හම්බ කරන්නේ නැතුව සිව්පස්සේ දෙන එක කාලා ඉන්නවනම් මිච්ඡර දේවල් ඕනද කියලා හිතෙනවා මේ නිවන් වගේ. පිළිගන්නේ නේ ගේමංචක වැඩි. බාර ගන්න උඹෙන් වැරදි කාර්යයදී. පිළිගන්නේ නේ ඒ කට්ටියක වැඩි. ඒ නිසා දැක්කේ නැති දෙයක් දැක්කයි කියනවා. අහපු නැති දෙයක් ඇහුවයි කියනවා. ඒව නැත්තම් ගන්ධ රස පහස විඳපු නැති දෙයක් අත්දැක්කා වගේ කියනවා මම අවබෝධ ලැබුවා මට මෙහෙමයි කියන ඉතින් අර මොනවාක්වත් නැති ගිය අනිවාර්යයෙන්ම කනවනේ ඒකට. කියන්නේ මහා හොරයි කියලා බුදුන් භාෂාවෙන් කියන්නේ ඒ වගේ තමයි නොදැක්ක දෙයක් අවබෝධ කරපන දෙයක් දැක්කයි කියලා මේ ඇන්දොත් අර සිල්වතෙකුට දෙන දේ ඊට පස්සේ කනකොට මහා හොරයි කියලා කියන්නේ. හොරක්කමක් නෙවෙයි. මහා හොරකමක් කරන්නේ. මේ සරුවචනාංශිකේ අදිෂ්ඨාන ශක්තියනේ අපි වැඩ කරන්නේ. ඒක අහිංසකව ඉඳලා කරන වෙනුවට මාර්ග දැක්ක අරක දන්නවා මේක මෙහෙමයි කියලා පුම්බන්න ගියාම අනික් ආගම් වල ඉන්න මිනිස්සු වගේ වන්ටවටපත් වෙනවා. ඉතින් එහෙ පිරිසක් දේශපාලනට අත තිබ්බට පස්සේ සෙනවිරත්න මහත්තයා කියනවා work of the king. ආම්දුර කරන්නේ රජුරුවන්ගේ වැඩ. ඒ රජුරුවන්ට මොකක් කරගන්න බෑ දැන්.
ඉතින් ඒ නිසා මේ සංඝයා දේශපාලන ගියාට පස්සේ දේශපාලන අතකොළුවක් වුණාට පස්සේ භික්ෂු දේශපාලන සහ දේශපාලන භික්ෂුව කියන එක ඩික්ෂනරියට එකතු වෙලා තියෙනවා ලංකාවෙන්. ඊට පස්සේ ආය දේශපාලනේ හදන්න බෑ. ඒ මොකද දන්නේ නැති සබ්ජෙක්ට් එකනේ තියෙන්නේ. උඹ කලකට ගිහලා පැත්තට හිටපන් කියනකොට රජුරවන්ට අනුශාසනා කරන්න කමන්නේ නැහැ. රජුරු වෙන්න කියලා. ඒක රජුරු ගාවට යන්න ඕන කමන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් වල දෙන්නේ අපිට අදාළ නැති මාත්‍රකාවලට ගිහිල්ලා අපි උපදෙස් දෙන්න හදනවා. නෑ බෑ කියන්න බැරි කමට. නෑ බැරි නම් බෑ. අපි ඒකෙන් තමයි අතිසුකෝපභෝගී දේවල් වලට යන්නේ නැත්තේ. පාරිභෝගිකත්වයට යන්නේ නැත්තේ ඇති. දන්නේ ඒක කියන්නේ උගන්වන්නේ අපි ළමයින්ට. ඒ නිසා ඒක අනර්ය වෝහාර. දැන් අපි අද කියූප එකට මොකද්ද නම දීලා තියෙන්නේ? ඒත් අනර්ය වෝහාරද? අදිත්‍යවාදී. ඔය අපි කරපු එක ආර්ය වෝහාරයක්. ඒක අනර්ය වෝහාරයක් තමයි නොදැක්ක දේ දැක්කයි කියන එක. ඊට පස්සේ ආයෙත් ආර්ය වෝහාරයක් කියනවා දැක්ක දේ දැක්කයි කියන එක. දැක්ක නැති දේ දැක්කේ නැහැ කියනවනේ ආර්ය වෝහාරයක්. දැක්ක දේ දැක්කයි කියනවනේ ඒත් ආර්ය වෝහාරයක්. ඉතින් සා භික්ෂුවක් ගන්නවා සාක්කියට ඕන දෙයකට. ඒ කියන්නේ මේක කරු කරලා. ඉතින් එතකොට භික්ෂුවේ භික්ෂුත්වයේ රැකගෙන සාක්ෂි දෙන්න ගියාම වෙන අපහසුතාවයට භික්ෂුව හරියට নানা ප්‍රකාර විකාර කරලා දැක්කේ නැති කෙනෙක් බවට පේන්න උත්සාහ කරනවා. ඒ අනුරාධපුරේ ඉන්න කාලේ මේ සද්දාති සාමුද්‍රෝ රජුරෝ මේ රජමහා විහාරපත් කරාලු. යම් විහාරයක්පත් කරවන රජමහා විහාරයේ දැන් මුළු වියදම රජුරුවන්ගේ. ඒක බුරුමේ කරලා තියෙනවා ත්‍රිපිටකධාරී ස්වාමීන් වහන්සේනමක් හිටියොත් ඉස්සලාම එයාගේ අම්මයි තාත්තා රජේ බාරගත්තා. පස්සේ ගාන අඩු වුණා. ඊට පස්සේ සහෝදර ඔක්කොටම සලකන්න පටන් ගත්තා. ඊට පස්සේ පිරිවෙනක ඉන්නවා පිරිවෙනින ඔක්කොම රජේ වීදම් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ශිෂ්‍ය ඔක්කොට වීදම් කරන්න පටන් ගත්තා. මොකද කොහොම හරි ත්‍රිපිටකධාරියෙක් බිහිකරන්න. දැන් මං යන වෙලාවේ 5 දෙනෙක් හිටියා. අපි ඉන්න වෙලාවේ දෙනමක් අපවත් වුණා. එක නමක්පත් වුණා. ඉතින් ඒක රටම පිළිගන්න ලොකු දෙයක්. ඉතින් ඒ වගේ මේ සද්දාතිස්ස රජුරෝ පෙරහැරෙන් ආවනම් ඒ රහතන් වහන්සේ නමක් තමයි. ඉතින් අනුරාධපුර හිටපු වයසක හමුදු කෙනෙක් මේ රජුරන්ට ටිප් එක ගිහලා තිනවා අහවලා රහත් කියලා. ඒ රජුරෝ කියන්නේ සර්ප්‍රයිස් විසිට් එකක් දානවා. හැබැයි එන්නේ බෙර ගහගෙන අනම්මනම් අලිපිට එන්නේ. ඉතින් දවසක් පොඩි ආමරට දැක්කලු අපි ඉන්න පන්සල පැත්තට රජුරෝ පොඩි ආමරට එහෙන්න ජොලිලු. දැන් ඉතින් ආරනේ ඊට පස්සේ ඉතින් පරම්පරාවට මේ රජුරෝ කන්න දෙනවනේ. ලුකු ආමරන් ගලවලු වෙද්දේ හරි ලුකු ආමරෝ නිකන් වැසිකිලි යන්න වගේ සිවුර ගලවලා දාලා පන්සලේ පිටිපස්සෙන් එළියට ගිහිල්ලා වැල්ලේ අකුරු ලීලියා හිටලු පිස්සෙක් වගේ. රජුරෝ යන්න ඕනේ පිටිපස්සේ පහු කරගෙන ඉස්සරහ පැත්තෙන් එනකොට ඉතින් අර හාමුදුර කෙනෙක් ඉන්නවා අර යන පන්සලේ මිදුලේ නිකන් වැල්ලේ අකුරු ලියලා හසට කතා කරගෙන නිකන් සෙල්ෆෝන් එකක් අරගෙන වගේ නිකන්. දැන් ඉන්න මිනිස්සු සෙල්ෆෝන් එකෙන් කතා කරනකොට අතපය විසි කරගෙන ඉන්නේ බලනකොට කණේ ගහගෙන තියෙන එක. ඉතින් මේ වගේ ඉන්නවා. ඊට පස්සේ රජුරෝ කතා කරලා අපි යන්නේ මේ පන්සලට. ඔව්. දැන් ටිප් එකේ දීපු ඇමතින් ඇවලු. මේ ලොකු ආමඳුර ඔය අර පිටිපස්සේ ඉන්නේ ලොකු ආමඳ තමයි කවලු. ඉවෙන්න බෑනේ. පිටාට හරව ගත්තලු ගියාලු. දැන් පොඩි ආමරෝ දැක්කලු මේ ආවෝ පෙරහැර හරවගෙන යනවා. පොඩි ආමරට ෆුල් අප්සෙට් ගිහිල්ලා බලනට ලොකු ආමරෝ අන්දරේ පිටින් පිටිපස්සේ ගිහිල්ලා වැල්ලේ අකුරු ලියනවලු. කළු තමුන්නාසි කරන මගුල කරබන් හිටියනම් ඇවිල්ලිවල හිටින්ද මැරලා යනවා. මැරලා ගියට පස්සේ අපිට හරි කන්න තියෙනවා. දැන් බලන්න කරගත්තදී ඇයි නම මොකද කියලා අවුල්. අර රජුරෝ හරවන්න කියන්නේ මන් දන්නේ නැහැ නෝ. එහෙම එකක් කියලා දැන් රජුරෝ පොඩි ආමරෝ ගෙට ලොකු ආමරෝ ගෙට ආවලු. දැන් පොඩි ආමරට පුපුරන තරහ. එතන පොඩි ආමරෝ තාතාලේ කොට තව දවස් 7ක විතර මම අපවත් වෙනවා. මේ පොඩි ආමරෝ මෙහෙම කරන්න. මේ මං අපවත් වුණාට පස්සේ මිනිහ හොල්ලන්න බැරුව යනවා. රජුරන්ට කියන්නේ ඔක්කොමලා යනකම් කරබනේ ඉන්නේ ආයෙත් අහන්න කියන්තේ මොකද්ද පොඩි ලොකු ආමරෝ කිව්වේ කියලා ඇහුවොත් කියන්නේ රජුරෝ ඇවිල්ලා මිනිහට අත තියෙනකම් උස්සන්න බැරි වෙනවා කියලා. ඉතින් ඇත්තටම දවස් 7 යනකොට දැන් ලොකු ආමරෝ පොඩි ආමරෝනේ දැන් සන්තෝෂේ කනගාටුවයි දෙක. දවස් 7 යනකොට අපවත් වෙලා. අපත් වෙලදී විචාර චිතකයක් හදලා සෙනග ඇවිල්ලා දැන් ඉතින් දවස් ගානක් අවසාන කවුරුද දකලා මිනි පෙට්ටු උස්සන්නට හොල්ලන්න බෑ. ඊට පස්සේ බලකාරයෝ දාලා අනම්මනම් කරවට පස්සේ ඔක්කොමලා ගිහලා පොඩි ආමරන් ගැවවලු මේ මොන හරි ලොකු ආමරෝ අපත් වෙන ඉස්සලා කිව්වද කියලා. ඔව් කිව්වා මෙහෙමයි ඉතින් මම කිව්වට ගණන් ගත්තේ නෑ. මේ රජුරෝ ඇවිල්ලා අත තිනකන් පස්සේ අර වගේම රජුරෝ පෙරහැරින් ඇවිල්ලා මිනියට අත තිබ්බට පස්සේ චිතකේට යනකන් ගිහලා ගිනි ගෙනිල්ලත් උනාලු. පස්සේ ඒකින් ඇති වෙච්ච ධාතු ඒ රාජ්‍ය ඒ පෙර එතකොට තේරෙනවා කාටත් වගේ රාජ්‍ය අනුග්‍රහයත් ලැබුණා රහතන් වහන්සේ තමයි කියලා ඒ ධාතු තැම්පත් කරලා හදලා තියෙනවා දුටුගැමුණු මේක ගාව
තාම මේ පොඩි චෛත්‍යයක් තියෙනවා. ත්‍යාරිදම් සාංශ මෙතන ගිලකම මේ නම තමයි. ඒ ස්වාමීන් වහන්සේ තමයි ඔය පෙන්වන්නේ නැහැ. කැමති නැහැ. Tamange ඒ තබ්බපු අධිකමේ පෙන්වන්නේ. නමුත් ලකුණක් කරලා යනවා අපවත් වුණාට පස්සේ. ඉතින් ඒ වගේ දේවල් වලින් ගොඩාක් ආඩ්‍යයි අපේ මේ සිංහල බෞද්ධ ඉතිහාසයේ. ඒව තමයි රූප රස වාහිනී පාලි පාඨ මංජරි වගේ පොත්වල පුදුමාකාර තොරතුරු ගයක් තියෙනවා. බුරුම කට්ටිය කියවනවා ඒව හරියට මේ තම්බි මක්කම ගැන යනවා වගේ. ලංකාවේ වෙච්ච සිද්ධි ඉවයිදී මේ Taman දැකපු දේවත් අවබෝධ ලැබෙව එකක්වත් කියන්නේ නැතුව ඉන්න එක තමයි කරන්නේ. අනිත් එකනට තේරෙන්න ආරිනවා. හැබැයි ලකුණක් තියලා යනවා. ඉතින් ලොකු ස්වාමීන් ඉන්න කාලේ මම බැලුවා පුදුමාකාර මේ දැන් මයිලඟ ඇත්තෙම නැති දේ තමයි ඉන්දිය සංවරය. කොයි දේ කරන්න ගියත් හරි මැනරික් මට නෑ මට හැරුණු නැත ගත උලුවස් වගේ වැඩක් නේ තියෙන්නේ. ඉතින් මං කිව්වා ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේලා මේ මෙච්චර මේ වැඩ කරගත්ත මිනිස්සු මේ කාට බයද ඔය ඉන්දිය සංවරය කරන්නේ කියලා. ඉන්නේ බය නිකන් සක්විති රජ වගේ නිකන් එනු කඩු එනු සටනට කියන්නේ ඉන්නේ බය එහෙම නෑ. ඊට පස්සේ කිව්වා නම මෙච්චරයි ඉන්නකම් කරන ජය පරිදුවෙන් වැඩක් නෑ. මැරුණාට පස්සේ තියලා යන නම ගැන හිතලා කටයුතු කරන්නයි කිව්වා. අපි යම් තැනක ඉඳලා මැරලා ගියා නම් එතන ඉතුරුලා තියෙන නම ගැන හිතලා කටයුතු කරන්න. එතකොට මේ ඉන්නකම්ම ඒකට ගැළපෙන විදිහට ජීවත් වෙන්න. මේ වෙලාවේ ජය ගන්න එක එච්චර ලොකු දෙයක් නෙවෙයි. ජය ගන්න රටම් කරන්න ඕනේ නෑ. නිකන් ඉන්නගෙන කරන්න තියෙන්නේ. ඉතින් තේරවාදයේ දිගටම තියෙන මේ කතාව. හැබැයි ඒක මට දැන් මේ 70 වගේ වෙනකොට භාවනා කරනකොට 70 80 90 වෙනකොට ඔතෙන්ද තමයි වැටෙන්නේ කවුරු උනත්. ඊට පස්සේ හම්බ කරන්න දෙයක් නැහැනේ. ඊට පස්සේ තියෙන ඉතුරු කරලා එන ආදර්ශය තමයි. ඉතින් තේර කියලා කියන්නේම ඒ වගේ වයසටපත් වෙච්ච මිනිස්සුන්ගේ තමයි මේ ශාසනය. මේ වාදේ තේරවාදී. මේ අලුත් ඔය වැඩ දක්වන සෙල්ලක්කාරින්ගේ වාදයක් නෙවෙයි මේකේ තියෙන්නේ. ඉහළට යනකොට තලතුණා භාවයේ ඕන තරම් තොරතුරු මේකේ තියෙනවා. ඉතින් එතකොට යනකොට දැක්ක දේ දැක්ක වශයෙන් කියනවා. ඇහුණ දේ ඇහුණ වශයෙන් කියනවා. ඒ අතිශෝක්තියක් නැහැ. දන්නේ නැහැ කියන්නේ ලැජ්ජාවකුත් නැහැ. ඒකට ඒක ආයසරකාරී වෝහරයට යනවා. හරියට නොදන්න දේ නොදන්න කියනා වගේ. හැබැයි නොදන්න දේ නොදැනීම අකිරියවාදයෙන් යන්නේ. නොකියා සිටීමේ. දන්න දේ දන්න වශයෙන් කීම කිරියවාදයකට යන්නේ. යාට කියනවා හරියට සීමාවක් ඇතුව ආස්වාසිය මම මෙතෙන්දී දැක්කා මෙතෙන්ට යනකම් දැක්කා ඉන් ඉතලා දැක්කෙත් නැහැ පස්සේ දැක්කෙත් නැහැ. ආස්වාසිය දැක්කයි කියලා කියන්නේ මට වෙන්දට වැඩිය මම මුල දැක්කා. වෙන්දට වැඩිය මම අග දැක්කා. ඉන් එහාට මම දැක්කේ නැහැ. නමුත් දැක්කේ නැති බව දන්නවනේ. අර වීඩියෝ එකක් හදලා තියෙන තුල හදලා කියනවා ඇවිදිනකොට මේ හැටි පොළවේ වදින්න නැති බව මම දන්නවා. ඒක ගැන හොඳට බලන ඉන්නකොට වම තියෙනකොට දකුණ වදින්න නැති බවත් මම දන්නවා. කකුලේ ඇඟේ අනිත් ඒවාල් එක තැනකවත් වදින්න නැති බව මම දන්නවා. ඊට පස්සේ ලෝකයක්ම අහුවෙනවනේ. දන්න පුංචි ටිකට සාපේක්ෂව කරත්තයක් රෝදයක් කැරකෙනකොට කොච්චර පොඩ්ඩද පොළවේ වදින්නේ. ඒ කියන්නේ ඔක්කොම බරදරනේ. ඊටු ඔක්කොම රෝදේ අතහැරලා බෑනේ. ඒක දන්නවා අපි රෝගේ ඇලයින්මන්ට් අරගෙන ඒකෙන් තමයි ඔක්කොම අරන් දෙන්නේ කියලා. නමුත් පොළවේ වදින්නේ බල සම්ප්‍රේෂණය සිද්ධ වෙන්නේ බල රේඛාට අයිති වෙන්නේ බොහොම පොඩ්ඩයි. ඒක ගැන කතා කරලා රෝදි ගැන හිතන්න යන්න එපා. රෝදි වැඩ කරන්නේ හැප්පෙන්නේ නැතුව ඉඳලා. ඉතින් ඒවා ඒ පොඩි දරුවෙකුට තේරුණාට වැඩිට යන තේරෙන්නේ නැහැ. මොකද අපි මේ ඉන්ද්‍රිය බද්ධ ඥානයකට කොටු වෙලා ඒකනේ මේ විශ්වවිද්‍යාල හදාගෙන ඉන්නේ. නිවන තියෙන ඉන්ද්‍රිය බද්ධ නැති තැනකනේ. ඉතින් ඒකට අපි දැක්ක දේ දැක්ක වශයෙන්ොත් යෝගයෙන් නොදැක්ක දේ නොදැක්ක වශයෙන්ොත්. ඉතින් ඒක කියනකොට සතියට වැඩිය ලොකු වටිනාකමක් තියෙනවා අසතියේ. මට සතියේ නැහැ නැතිව දන්නවා. ඒක ජාතික අපරාධයක්වත් දඬුවම් දෙවිය යුත්තක්වත් නෙමෙයි. හරියට කියන්න පුළුවන් මෙන්න මෙතෙන්ට යනකම් මට හොඳට කල්පනා තුන අයින්යාට දන්නේ නැහැ. හැබැයි මගේ account එකට තමයි වැටෙන්නේ. ආයෙසරයක් අහවල් වෙලා ඉඳලා මට ආයෙසරයක් පෑනට තින්ත දැම්මා වගේ දැන් ලියන දේ ලිය වෙනවා. ඔච්චරලා පෑනේ තින්ත තිබිලා නැහැ. ඉතින් ඔය අතර තියෙන ગેප් එකේ කොච්චරවත් තිරියන් වීමක් සිද්ධ වෙනවනේ. ඒක තමයි ටොලමරේස් හැදෙන්නේ. ඒ තරම් තමයි මේ වෙලාවේ තමයි ඔක්කොම නිෂ්කාශනය සිද්ධ වෙන්නේ. අර මොනවාක්වත් නොකරන වෙලාවේ. කරන වෙලාවේ පුදුමාකාර ෆ්‍රික්ෂන් එකක් වෙයාරන්ට යා තියෙන්නේ. ගෙවෙනවා. අර රිලැක්ස් වෙන වෙලාව. ඒකෙදී දන්න දේ දන්න මට්ටමින් කියනකොට සෑහෙන ඉඩක් තියෙනවා. ප්‍රදේශයක් තිබිලා තියෙනවා අපි දන්නේ නැහැ. දන්නේ නැති බව දන්න දෙයට සාපේක්ෂව කියනකොට බියතිරේක ණය කියලා බුද්ධ දේශනාවේ දේශනා ක්‍රම 8ක් විතර වගේ මේ
ඒ පොත මම හිතන්නේ පීඨකෝපදේශයෙන් අරගෙන මහසිසාරද ස්වාමීන් පොත ලියන්නේ මහසිසාරද ස්වාමීන්ගේ විපස්සනා ප්‍රකරණේ ලියන්න ඉස්සලා දේශනා විලාස ඔක්කොම විස්තර කරන බුදුරජාණන් වහන්සේගේ. මේක කියමනේ මේක නොකිය කියනවා. මේ නොකිය කියමනේ කියන දේ කියනවා. කියන දේ කෙලින් කියනවා. ඔන්නෝම කියලා নানা ආකාර ක්‍රම තියෙනවා. ඒ ටික තමයි ඔය තියෙන්නේ. දන්න දේ දන්න විදිහට කියනවා, නොදන්න දේ නොදන්න බව දැනගන්නවා, දන්න දේ නොදන්නවයි කියලා කියනවා, නොදන්න දේ දන්නවයි කියලා කියන. එතකොට එන ආර්යස අනාර්ය වෝහාර අපි කොච්චරක් නොසලකලිමත්ද කියලා බලන්න කතා කරන්න ගියාම. විශේෂයෙන්ම අනුන්ට උපදෙස් දෙන්න ගියාම හෙළුවෙන් ඉන්නේ. අපි මේ උපදේශ ලැබිය යුතු මට්ටමක ඉන්නකොට අපි අනුන්ට උපදේශ කියනවා. ඔයාලට ඕනේ උපදේශය මේක නම් මම දෙන්නම්. හැබැයි මට එහෙම මේ කාටවත් උපදෙස් දෙන්න අයිතියක්වත් අධිකාරී ශක්තියක්වත් නැහැ. අහන්න අයිතියක් තියෙනවා මට කියන්න පුළුවන්. හැබැයි මේ සීමාව යටතේ. ඔපොඩ චෙක් කරලා බලලා ගන්න. මෙහෙම තමයි මම දන්නේ. එහෙම තෝ කාටවත් කියන්න. දෙමාපියෝ හිතා ඉන්නවද දරුවන්ට අපි කියලා දෙන්න ඕන කියලා. පැහැදිලිවම දෙමාපියන් දරුවෝ වදන්න දැනගත්තට හදන්න දන්නේ නැහැ. එක්කෙනෙකුටවත් දන්නේ නැහැ. අපිට ළමුණ නැති නිසා අපිට කටමැත දොඩවන්න පුළුවන්. හැදුවනම් රාහු ජාතම් බන්ධනන් ජාතම් තමයි. ඉතින් ඒක කතා නොකර නිකයිමු. එන්ෂාවන පහලේ කොට ඒකත් කරා. දැන් තාම මොනවද කියන්නේ? ඊගාවෙක ඈ? ඔය මයික් එකට කියනවා ලේසිනේ මට වයින්නට වැඩිය. පහලේ කොට මොනවාරි කියමු. අපි සූර්ය වේව ගියා මොනවාරි කියමු. මේ දැන් මම කල්පනා කරේ මේ දැන් වටිනා මාතෘකාවකට කතා කරේ මේ දිත්තේ මත ගැන තමයි කතා කරේ. දිත්තේ මත්තන් කියන එක සම්බන්ධ කරගෙන ඒ වගේම ඇසූදේත් ඒ වගේම ඇසූදේත් එක්ක සම්බන්ධව. ඒතර ඇසත් එක්ක සම්බන්ධ වෙනකොට ඇසේ යම් ආරම්භණයක් දකිනවා නම් හමු වෙනවා නම් එතෙන්දි මේ සිහි කළ දෙන්න ඕන මේ ශික්ෂාපදයට එක්ක. ඒතර ශික්ෂාපදයෙන් තමයි මේක මේ හික්මීමට යන්න වෙන්නේ. ඒ කියන්නේ නොඇසූ නොදැක්ක දෙයක් නොදැක්කාසේම කියන එක තමයි මෙතන මතක් කරේ. ඒ වගේම දැක්ක දෙයක් දැක්කසේ කියන්නේ දිත්තේ මත්තන් කියන එක. ඒ වගේම මේකට එක්ක යනවා දැන් ශික්ෂාපදයේ සිහියට තිබුණොත් තමයි ඇසේ සංවරය කනේ සංවරය කියන ඒවා ඉන්න වෙන්නේ. මම ඒ නිසා මේ සිහිය ඇසේ සිහිය කනේ සිහිය නාහේ සිහිය දිහේ සිහිය හිතේ සිහිය කියන මේ සිහි කර ගැනීමට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මය හැම වෙලෙම දැන කියාගෙන තියෙන්නට ඕන. ඊට පස්සේ තමයි අර ශික්ෂාපදයට යන්න වෙන්නේ කියන කාරණාව සිහි කරගන්න බැරි වුණොත් දන්නේ නැත්තම් පොතපතේ දෙනුම නැත්තම් කවදාවත් ඒ ශික්ෂාපදයක් අහන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ බෞද්ධයන්ට විතරක්ම හිමි වුණ දෙයක් තමයි මේ පංචශීලය, දසශීලය, උපසම්පදා ශීලය කියන ඒවා. ඉතින් ඒ ඉගෙනගෙන කියාගෙන තමයි මේ සිහි කරගෙන ඇහි හික්මීමට යන්න වෙන්නේ. ඒ නිසා මම නැවතත් පූජනීය නායක ස්වාමීන් වහන්සේට මයික් ෆෝනේ බාර දෙනවා. මෙතන සිට නැවතත් තව විනාඩි 10ක් විතර කාලය තියෙනවා. අදහස් ප්‍රකාශ කරනවා ධර්මයේ පැත්තේ වගේ විනය පැත්තට ওই විදිහට ලොකු ආලෝකයක් තියෙනවා. දන්නදී ඇටියට දැනගැනීමේ ඒක වැටෙන්නේ විනයට. ධර්මයේ තියෙන එක පැත්තක් විනයේ තියෙන එක පැත්තක් සමානකමකුත් තියෙනවා. ඉතින් කාට හරි එහෙම මොනවද කියන්න තියෙනවා නම් තවත් ලෝභකමක් තියෙනවා නම් මේ වෙන්නේ ඉස්සලා සාකච්ඡානන්ද කරන්න තියෙනවා. ඒ පහලි කුටි මොනවා කිව්වද කියලා ඇහුනේ නැහැ. කුටු ගන්නවා මයික් එක තියාගෙන. ඇහෙනවා අඩුයි නම පහල. කියන්න ඕනේ මම මේ කතා කරනවා කියන හොඳට වචනේ වෙන් කළා අහන මනුස්සයාට නේ කුසු ගාවට හරියන්නේ නැහැ. මම එමෙට කියවා. අවසරයි මේ මම කිව්වේ දැන් අපි හිතමු දැන් යම් සිද්ධියක් අපිට හමු වුණාම අපි හමු වෙච්ච දේ පිළිබඳව අපෙන් කවුරු හරි අහනවා නම් අපේ සිද්ධිය අපිට හමු වෙලා නැත්නම් අපිට කියන්න තියෙන එතන දුන්නේ උත්තරේ මේ ඒක දැක්කේ නැත්නම් දැක්කේ නැහැ කියන එකයි. ඊළඟ පැත්තෙන් කියනවා දැක්කනම් දැක්ක කියන්න. දැක්ක දේ නමුත් ඒ දැක්ක දේ දැක්ක විදිහට කියන්න අයිතියකුත් නැහැ. ඒ නිසා ඒකට තියෙනවා ශික්ෂාපද. ඒ ශික්ෂාපදයෙන් දැන් මෙතන කියුණු කාරණාවේදී බොරුවට නැත්නම් වචන කර්ම හතරක් තියෙනවා. වචනෙන් හතර බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම මේ හතර දැනගෙන අපි ගාව තිබුණාට, මනුෂ්‍යයා ගාව තිබුණාට කවදාවත් ඒක භාග්‍යවතුන් වහන්සේ කිව්වේ නැත්නම් අපිට ගන්න බෑ ඒක. ඒක භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්න ඕනේ. ඒක නිසා වෙනත් කිසිම ධර්මයක ඒක නැහැ. ඒ නිසා ඒක ඉගෙනගත යුතු වෙනවාමයි. විනය ඉගෙන ගන්න ඕන. ඒ වගේම සූත්‍ර ඉගෙන ගන්න ඕන. එimhe ඉගෙනගෙන තමයි ඒක දැනගෙන හික්මෙන්ට වෙන්නේ. එතකොට තමයි කියන්නේ. එතකොට ඒ සංවරය කියන එක එන්න වෙන්නේ. මම ඒ නිසා එතෙන්ට අර මූලික වෙනවා ඉතින් ඉගෙනගත්තු දේ සිහි කර ගැනීමේ ශක්තිය කියන එකේ අත්‍යවශ්‍ය වෙනවා. සිහි කර දෙන්නේ නැත්තම් ඒ සිහිය ඇති නැත්තම් ඒ සිහිය හික්මීම වෙන්නේ නැහැ. දිත්තේ මත්තමට යන්න බෑ කියන කාරණා. ඒ වගේම ඇහුවේ නැත්තක්
දැක්කා කියලා කිව්වොත් ඒක බොරුවකට වැටෙනවා. ඒ ආදි වශයෙන් මේ සිහි කර ගැනීමට මූලික වශයෙන් මේ ධර්ම දැනුමත් විනය දැනුමත් කියන එක අවශ්‍යයි කියන එක තමයි මම කියන්න උත්සාහ ගත්තේ. ඔය තමයි මේක හතර ආකාරයකට පෙන්වන්නේ. සර්වඥාන්සේට මේක වටිනාකමක් තේරෙනවා. අනිකාට තේරෙන්නේ නැති බවක් තේරෙනවා. කියලා දුන්නට තේරුම් ගන්න බැරි බවක් තේරෙනවා. ඉතින් එතකොට බණ කියනවා කියන්නේ එකම දේ නැවත නැවත කියනවා. නැවත නැවත කියලා කියනවා නොදැක්ක දේ නොදැක්කයි කියන එක හරි වටිනවා. එතනින් පටන් ගන්න. ඊට පස්සේ දැක්ක දේ දැක්කයි කියන එක වටිනවා. හැබැයි දැක්කේ නැති දේ දැක්කයි කියලා කියනවා නම් හොදලා කොට ගන්න බෑ. ඉතින් ඒ ටික ධර්මානුකූලවත් කියලා දෙනවා විනයානුකූලවත් කියලා දීලා තියෙනවා. ඉතින් මේ ඡේදමුච්ච ගාථාවේ තියෙනවා කතා නොකර බොරුව කියන ආපත්‍යයට වැටෙනවා කියලා. කතා නොකර ඉඳලා තියෙනවා. බොරු කීමේ ආපත්‍යයට වැටෙනවා. කොහොමද කියලා. සත්‍ය දැකලා දැක්කද කියලා අහනකොට කතා නොකර හිටියොත් බොරුවට වැටෙනවා. මේ තමයි නිදාන කතාවේ පටන් අරගන්නේ ප්‍රාතිමොක්ෂය කියනකොටම මේ දේ මේ වෙලාවේ වැරද්දක් තියෙනවනම් නොකිය හිටියොත් බොරුවට අහු වෙනවා. මෙන්න මම දැන් කතා කරන ඕගොල්ලන්ට වැරද්දක් තියෙනවා හෙලි කරන්නයි කියලා හෙලි කරන්නේ නැත්නම් මම යනවා ඉස්සරහට වැරදි නැති බව බාරගත්තා වෙනවා. එහෙමනම් මොකද්ද මොන මුසාවාද කියන්නේ? ඈ? ඔව් සම්පජාන මුසාවාද දැන හෙලි නොකිරීමේ මුසාවාදයකට අහු වෙනවා. ඒක නිසා ඒකල සේදමුච්ච ගාතාව තියෙනවා කෙනෙක් මුසාවාදයට අහුවිලා තිනවා කතා නොකර සිටීමේ. පෙරපල්ලකෝ. සේදමුච්ච කියලා කියන්නේ කිහිල්ලෙන් දාඩිය දාන ගාථා ටිකක් තියෙනවා අන්තිමට. මුළු පොතම පිළිගත්තද කියලා දැනගන්න තේරවිලි ගාථා කතා නොකර සිටීමෙන් ආපත්‍යයි. සාමාන්‍යයෙන් වචනෙන් සිද්ධ වෙන ආපත්‍ය සිද්ධ වෙන්නේ කිරීමෙන්නේ. මේ නොකිරීමෙන් සිද්ධ වෙනවා. ජර්මන් නීතියක් තියෙනවා. ඒ කවුරු හරි වැරදි වැඩක් කරනවා දැක්කොත් වාර්තා කිරුවේ නැත්නම් ඌත් වැරදිකාරය වෙනවා. භික්ෂු ප්‍රාතිමෝක්ෂය වගේ නෙමෙයි භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය තියෙනවා. යම් භික්ෂුණියක් පාරජිකාට වැටුනොත් එයා ගැන නොකිය ඉන්න එකනත් පාරජිකා වෙනවා. භික්ෂුන්ට තියෙන පාරජිකා 4යි භික්ෂුන්ට 8ක් තියෙනවා. යම් භික්ෂුණියක් කඩේ නොබිනාකමක් කරලා අනිත් එක්කනට කියනවා එක්ක නොකිය ඉන්න කියලා එක්කට දන්නවා. නොකිය හිටියොත් එයාත් පාරජිකයි. එහෙම නීතියක් ජර්මනියේ තියෙනවා. මොනම විදියකින් හරි පරිසර දූෂණ වැඩක් කවුරු හරි කෙරුවොත් දැන් 119 ගහන එකක් තියෙනවා අපේ. ඒ වගේ තමයි. කෙරුවේ නැත්තම් ආපත්‍යක් ඒක. ඉතින් ඒ නිසා මේ ඇස් නැති කෙනා වාසනාවන්තයි. කන් නැති කෙනා වාසනාවන්තයි. කතා කරන්න බැරි කෙනා වාසනාවන්තයි. මොකද එමුණට බෑනේ. පුළුවන් නම් ඒක සමාජයිති වාසිකමක්. උඹ දැක්කනම් උඹ හෙලි කරන්න ඕන. ඉතින් ඒ වගේ සමහර නීති තියෙනවා. බුරුමේ ඉන්න කාලේ අපිට හිටිය අම්මා කෙනෙක් ඒ අම්මා හැමදාම ඉතුරු වෙච්ච ටික ෆ්‍රිජ් එකේ දාලා දෙනවා අපිට. ඉතින් දීපුවම තමයි බඩ එකක් හැදෙනවා. ඉතින් ඒකට විරුද්ධව සයිඩට පෙස්සමක් ගහන්න ගියා. ඒ අම්මාට පුරුදු ක්‍රමයේ කරන්නේ. ඉතින් මම කිව්වා මට ඒක දෙයක් නෑ. අපිට ෆ්‍රිජ් නැති වුණත් අපේ අම්මා කරන ওই ටික තමයි. රැඩි ඉතුරු වෙච්ච දේ ලිපි උඩ තියලා දෙලා උදේට දෙනවා. වෙන විදිහට හදලා ටෙම්පරාදු කර දෙනවා. ඉසි කරන්නේ නෑනේ. ඊට පස්සේ කිව්වා නෑ එහෙම කරන්න බෑ. අපි සයිඩෝ පිටරට ඉන්න වෙලාව අපි කෝල් එකක් කරන කතා කරනවා. මම කියන්න දෙයක්ද මේ ඉඳලා පිටරට කියනකොට බෑ. දැන් ඔබ වහන්සේ කරන්නේ මේ ජර්මන් නීතියට වැරද්දක් කිව්වා. වැරද්ද දැකලා කරබනිනවා. ඔබ වහන්සේක බඩ හයිය වුණාට එහෙම බෑ. මම කියන්නේ ජර්මන් නීතිය නෙමෙයි ඉන්නේ බුරුමේ මම ලංකාවේ. මට වැඩන්නේ නෑ. මම හොඳම යාළුවා මේ කියන්නේ අපේ මේ හාමුදුරන්ගේ නම මතක් වෙන්නේ නැහැ මට. විවේකානන්ද. මගේ සම වයස් වගේ වස් වලින් මට පොඩ වැඩිමල් අපි දෙන තමයි හිටියේ කොමිටි එකේ මේ මාස්ටර් ප්ලෑනර්ස්ලාට ඒක අනිවාර්යෙන් කියන්න ඕන. මම කියන්නේ එහෙම නීතියකට මම යටත් නැහැ. පැවිදි වුණාට පස්සේ අපිට මොන නීතිද? අපි ගලයිට ගියේ ඕකට නේ. ඔය වල් නීති බූතු වල ඕනේ අපි ඉන්නේ කැලෑ නීතියේ කියලා වහමාරි යාළුකමත් බේරගෙන මම කියන්නේ කී නෑ. ඉතින් ඒකට විනයෙන් දැනගන්න ඕනේ අපිට බුදුරජාණන්සේ මොන වගේ වගකීමක්ද දීලා තියෙන්නේ. අන්තික සතිය පටන් ගත්තට පස්සේ ඔක්කොම වළංගු වෙනවා. සතිය නැති වෙනට වළංගු නැහැ දන්නේ නැහැ. මෙලෝ දෙයක් දන්නේ ඔය ඉන්නවා. සතිය දන්න මිනිහගේ තුවාලේ වනමුකේ පෑදුවා වගේ හරි සෙන්සිටිව්. නිකන් හිටියත් බැරි ආපත්‍ය සිද්ධ වෙනවා. කෙරුවත් ආපත්‍ය සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා නිකන් කොහේ හිටියත් ටැක්ස් වෙනවා අපි. ඒක දැනගෙන ඉන්න එක හොඳයි. ඒකට ඇලර්ට් නේ. හැම වෙලාවෙම ඇලර්ට්. ඒ නිසා මේ මොකද කියන්නේ මෝඩ වෙලා දන්නේ නැහැ කියාගෙන ඉන්න බෑ. ඒක තමයි නැති කරන්නේ නෑ මම දන්නවා. දන්නේ මේ ටික දන්නේ නැති බව දන්නවා. ඒක එලි කරනවා. අනේ මේ වගේ කමකට ගියාම අපි හැම වෙලාවෙම ශිෂ්‍යයෝ හැම වෙලාවෙම ආධුනිකයෝ බාටපත් වෙන්න පුළුවන්. ඒක මේ පහළේ කුටිය මතු කරලා දෙන්නේ ඒකේ තියෙන විනය පැත්ත, ධර්මයේ පැත්ත වගේම විනය පැත්තක් තියෙනවා. ඒකෙදී අර සෑහෙන කොටසක් භික්ෂුවක් තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ඒකට
බුරුමෙත් තියෙනවා ලංකාවෙත් තියෙනවා. ටිබෙට් රටේ නම් මේ තායිලන්තේ වන්දන පන්සල් භාෂාව කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් මේ ශාස්ත්‍රීය භාෂාව කියලා ගමේ භාෂාව කියලා එකක්. දැන් සිංහලෙත් තියෙන කතා කරන භාෂාව සහ ලියන භාෂාව බුරුමෙත් එහෙමයි. පන්සල් භාෂාව වෙනයි. ඒක ශාස්ත්‍රීයයි. ඒක තියෙන්නේ බුද්ධ වචනේ. ඒක පාලිය හැටියට. ඒක කතා කරනවන වරද්දන්න බෑ. ගමේ කතාවේ භාෂා කරන්න ගියාම තන්නේ කර මොංගෝල්. මොංගෝලියානු ක්‍රමයක් තියෙන නිසා කියනවා බුරුමකාරයට ආර්ය හිසක් සහ මොංගෝලියානු කයක් සහිත මිනිස්සෙක් කතා කරන්නේ බුරුම තාටද බලන්න තනි කර පාලි කතා කරන්නේ. හැබැයි උච්චාරණ විදිය සම්පූර්ණයෙන් වෙනස්. නමෝ තත් භගවතෝ අරහතෝ තම්මා තම්බුද්දතා කියපුවම අපි දන්නේ මේ තම්බිලා දෙන්නේ මුස්ලිම් මේ දෙන්නේ ගිහලා තියෙනවා මේ ඒ රටේ ඉන්න ඇතර මුස්ලිම් මිනිස්සු දෙවන මිනිස්සු හරියට පන්සල් යනවා. ගියාට පස්සේ බුද්ධාන්තිරණං ගිස්සාමි ධම්මාන්තිරණං ගිස්සාමි කියලා ඒ ගච්ඡාමි කියන ගිස්සාමි කියලා තමයි කියන්නේ. ඉතින් සාමි රාමයි දෙන්න ගිහලා තියෙන්නේ. ඉතින් අරු ගිස්සාමි කියවට පස්සේ අර විතර සාමිට බුදු පන්සිල් සමාදන් වුණා. දැන් රාමට නැහැ දැන්. අර හැම පදයක් විවරේ ගිස්සාමි කියලානේ. ඉතින් ගිලිකවල හරි යාට පන්සිල් සමාදන් වුණා මට සමාදන් කරන්න කිව්වා. ඇයි කියලා ඇහුවලු. නෑ ගිස්සාමි කියලානේ කියන්නේ ගිස්සාමි කියලා කියන්නේ සාමිට මට සමාදන් කරවන්න කියලා. මොකද මේ ගච්ඡාමි කියන එක ගිස්සාමි කියලා කියන්න ඕනේ. කිව්වේ නැත්නම් මේ මිනිසුන්ට සමාදන් වෙන්නේ නැහැ. අපි කියනවා එහෙම කිව්වොත් කර්ම වාක්‍ය කියවෙන්නේ නැහැ. ඔෆිෂියල් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ අර පන්සල් භාෂාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ලංකාවේ කරන දේවල් හරි විකාර රූපී ගන්න. ඒගොල්ලෝ කරන දේවල් අපිට විකාර රූපී. ඉතින් එතකොට ওই භාෂා දෙකක් දැනගන්නකොට භාෂාව විතරක් නෙවෙයි කල්චර් එක ඒ රටවල හැදලා තියෙන ක්‍රමේ දැනගත්තාම හරි පුදුම හිතෙන අවුරුදු 2000 2500 මේ උපසම්පදාව ගෙනල්ලා මේ සම්බන්ධතාවය කොහොමද තිබ්බේ. ඉතින් එතකොට බලන්න බටහිරේ මේ හීබ්‍රු භාෂාවේ හරි අරාබි භාෂාවේ ලියලා මේකම තමයි තියෙන්නේ. හැබැයි උච්චාරණය සහ සම්බන්ධතාවය සම්පූර්ණයෙන් වෙනස්. ඔයානේ කියලා මැදට අතුරට යනකොට සත්‍ය එකයි. නමුත් අර භාෂා විලාසවලින් ඉතින් විනේදී කරන්න හදනවා මේ ගුරුකුලේට ඒ ටික වරද්දා ගන්න නැති වෙන විදිහට මේ ආරසා කරන්න. ඉතින් ඒ නිසා විනයට පුදුමාකාර මේ අරණ්‍ය වාසී සංඝයා තුල ඒ වෙනත්තම් අලුත් ක්‍රමයක් තමයි දැන් භාවනා කරන යෝගාවචරයන් තුල අනික් අයට වැඩිය ලොකු සැලකිල්ලක් තියෙනවා. දැන් මේ ඔක්තෝබර් මාසේ නොවැම්බර් මාසේ මධ්‍යහ්නේ දවල් 12 වෙනිදා ඉස්සලා සිද්ධ වෙනවා. ඉතින් නිසා අපි වෙනද වගේ 12 වෙනකන් ඉන්නේ. ඊට ඉස්සෙල් 10ට දානේ වළඳනවා. මොකද මේ දවස්වල ගත්තොත් මම හිතන්නේ 12ට 3ක් විතර වගේ තියෙනවා. 11:50 නෑ 54 කාලේ පැන්නා. දැන් 55 56 වෙලා. ඈ? ඔව්. එතකම්ම 11:55 වෙනකොට මේ වෙලාවේ දානේ වළඳ ඉවර කරන්න ඕනේ. උදේ අරුණ සාමාන්‍යයෙන් 5:00 වෙනකොටම අරුණ නගිනවා. ඉතින් ඒක මේ සාමාන්‍ය අවුරුද්දේ අන්තිම කාලේ වෙනකොට දැන් මේ ෂෝට් ඩේස් වලට එනකොට මේ වෙනස්. ඉතින් අපිට වැඩිය මේ ස්ථාන වලින් කැපකාරයෝ දන්නවා. කැපකාරයෝ කතා කරලා ස්වාමීන් වහන්සේ දැන් මේ දවස්වල ආරුණ මධ්‍යන්නේ කලින් විජාට එන්න කොට වෙන්න ගඟෙන් කොට වෙන්න දාන ගන්න එන්න කියලා කියනවා කියලා උන් දන්නවා. ඒ වගේම මේ කට්ටිය දන්නවා. සිල් ගන්න කට්ටිය භාවනා කරන අය සමහරට පැවිද්ද දන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ අරුණක් ගැන දන්නේ. අන්තිමට අපි බැලුවා විකිපීඩියා එකට දාන්න මේ අරුණ පිළිබඳ කතාව අපේ සංස්ථාවේ මතුනට පස්සේ ඇත්තට මුස්ලිම් මිනිස්සු දාලා ඉවරයි. මොකද ඒගොල්ලෝ නෝම්බියලනට හැමදාම දැනගන්න ඕනේ මෙතනින් අරුණ පටන් ගන්නවා මෙතන රාත්‍රී වෙන්නේ කියලා. මේ මිනිස්සු ඒවා ලියලා බුදුරජාණන් වහන්සේ තමයි ඒක ලස්සනට විස්තර කරලා තියෙන්නේ. නමුත් අපි විකිපීඩියා වලට ලෝඩ් කරලා නැහැ බුද්දිස්ට් වර්ෂන් එක. මොකද අපි රකින්න කට්ටිය පොඩි දන්නේ නැතිකම බේරුමක් නැහැ නිවිනේට. දන්නේ නැත්නම් ඒක බේරුමක් නැහැ. ඒක තමයි ප්‍රධානම අකුසල කර්මය දැනගන්න ඕනේ. දැනගත්තට පස්සේ වෙනදට වැඩිය නීති ගොඩක් ඇඟට ගන්නවා වගේ තමයි තේරෙන්නේ. සතිය වන්න කොටත් ඒක සිද්ධ වෙනවා. සීලෙත් ඒක සිද්ධ වෙනවා. ඒ නිසා උගව දෙනෙක් ඒක මෛත්‍රී බුදුහාමර වෙනකම් පස්සට දානවා. ලේසි වැඩි. මොකද දැන් කරන්න බැරුවොත් එච්චරම අමාරුකමක් නැහැ. ඒ නිසා දැන් නම් 9යි හැම මොනවා කිය හිටියත් දැන් නම් 9 15 කුටිය හම්රවන්න දැන් තුන්වෙනි බෝලෙන්වත් අවුට් වෙන්න වෙනවා. අවසරයි පූජනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩ ඉන පූජනීය මහා සංඝරත්නයන් දවස්
සෙනසුරාදා දවස් සිදු කරනු ලබන මේ වෙලාවේ ධර්ම සාකච්ඡාවයි දැන් මේ නිමා වුණේ සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නයත් එක්ක යෝගාවචර පිරිසක් එකතු වුණු විදේශ සැදැ ඇති පින්වත් පිරිසක් එකතු වීමෙන් සකස් වුණු ධර්ම සභාවක පූජනීය 13 කුටි ස්වාමීන් වහන්සේ බණ පොතින් දහම් කරුණු ඉදිරිපත් කරේ. ඒ දහම් කරුණු වැඩි විස්තර ලබා දෙමින් ඒ වගේම අත්දැකීම් බහුල ධර්මඥානයේ විශේෂ ඥානයන් එකතු කළා. ඒ විස්තර සිද්ධ කරන්නට යෙදුනේ. එසේ සිද්ධ කරමින් පූජනීය නායක ස්වාමීන් වහන්සේ සිද්ධ කරගත්තා වූ පිණුත් අපි සම්බන්ධ වෙලාත්පත් කරගත්තා වූ පිණුත් අපට අද ලෝක සැමටත් අපේ එකම පැතුම වෙන නිවන ළඟා කර ගැනීමට හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කළා. මෙසේ පින් දෙමු. ittavata cham hehi sambatam punya sampadang sabbe deva anumodantu sabba sampatti siddhiya ittavata cham hehi sambatam punya sampadang sabbe bhuta anumodantu sabba sampatti siddhiya ittavata cham hehi sambatam punya sampadang sabbe satta anumodantu sabba sampatti siddhiya ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. සාදු සාදු සාදු.